අයිබෝවන් සුබ උදෑසනක් වේවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතාගේ සංකල්පයක් අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මෙහෙයවනු ලබන සිහිනයට අත්වලක් නම් තේමාව යටතේ 2021 වසරේ අපොස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවේ දේශකයෙකු හැටියට සහභාගී වීමට අවස්ථාව ලැබීම මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් විදියට සැලකමි. අද දින මා විසින් අපොස උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය යටතේ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වනු ලබන සම්මන්ත්‍රණයේදී දේශපාලන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට භාජනය කරනු ලබනවා. ඒ අනුව මේ තිරේ දිස්වන ප්‍රශ්න පත්‍රය තමයි මා විසින් සාකච්ඡා කරනු ලබන්නේ. ඊට ප්‍රථම මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව කිසියම් හඳුනා ගැනීමක් නැත්නම් හැඳින්වීමක් කළොත් අපි දන්නවා දේශපාලන විද්‍යාව විෂය මාලාවේ 2019 සිට ක්‍රියාත්මක වන නව නිර්දේශය යටතේ ප්‍රශ්න පත්‍ර දෙකක් සැකසෙනවා. එහිදී සැකසෙන පළමු ප්‍රශ්න පත්‍රය AB යනුවෙන් කොටස් දෙකකින් සමන්විතයි. දැන් මේ ඒ කොටස ගත්තොත් බහුවර්ණ ප්‍රශ්න 30කින් සමන්විත වෙනවා. එහිදී වර්ණ 5කින් යුක්ත ප්‍රශ්න 30ක් ඔබට ලැබෙනවා. B කොටස ගත්තොත් කෙටි ප්‍රශ්න 20ක් සමන්විත වෙනවා. දැන් මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව ගත්තොත් මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි තමයි මේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. දැන් මේදී ඔබට ලැබෙන කාලය පිළිබඳව ගත්තොත් පැය දෙකක පමණ කාලයක් ඔබට මේ සඳහා සැපේනවා. අපි බලමු අපි දැන් මේ ප්‍රශ්න පත්‍රය මේ සටහනේ තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන යමු. මගේ කාලය තුළ මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමින් ඒවට නිවැරදි පිළිතුරු සාකච්ඡා කිරීම. දැන් පළමුවෙන්ම අපි බලන්න මේ ප්‍රශ්න පත්‍රය දිහා 1 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවල නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තේරීම තමයි මෙහිදී කළ යුතු වෙන්නේ. ඒ අනුව පළමු ප්‍රශ්නය දේශපාලනය. දැන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. ආණ්ඩුවේ කටයුතු වලට පමණක් සීමා වී ඇත. රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ කෙරෙන අධ්‍යයනයකි. ප්‍රධාන අර්ථ දෙකකින් යුක්තය. ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ක්‍රියාවලියකි. දේශපාලනඥයන් සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගන්නා යාන්ත්‍රණයකි. මේකේ වඩා නිවැරදි නැත්නම් ගැළපෙන පිළිතුර මොකක්ද? අපි බලුවොත් පළවෙනි පිළිතුර ආණ්ඩුවේ කටයුතු වලට පමණක් සීමා වී ඇත. ඒක වැරදි. මොකද දේශපාලනය කිව්වම ආණ්ඩුවේ කටයුතු නෙවෙයි ඊට වඩා පරිබාහිර
වෙනත් කටයුතුත් තියෙනවා. ඊළඟට රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ කරන අධ්‍යයනය. ඒක දේශපාලන විද්‍යාවේ එක කොටසක්. එක තේමාවක්. ඊළඟට තියෙනවා දේශපාලන විද්‍යාව ප්‍රධාන අර්ථ දෙකකින් යුක්තය. අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා දේශපාලන විද්‍යාවේ ප්‍රධාන තේමාවන් දෙකක්. පැරණි තේමාවත් නූතන තේමාවත්. ඒ කියන්නේ රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය සම්බන්ධව තේරුම් ගැනීම සහ දේශපාලනයේ සමාජ භාවිතාවක් ලෙස තේරුම් ගැනීම. ඊළඟට හතරවෙනි පිළිතුර ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ක්‍රියාවලියකි. ඒක වැරදි. ඊළඟට දේශපාලනඥයන් සිය බලය තහවුරු කර ගැනීමට යොදා ගන්නා යාන්ත්‍රණයකි. එතකොට දැන් මේ පිළිතුරු පහෙන් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. දේශපාලනය කියන්නේ එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව කියන්නේ ඒ අධ්‍යයනය කිරීම ප්‍රධාන අර්ථ දෙකකින් යුක්තයි. ඒ අර්ථ දෙක තමයි රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ කරන සම්ප්‍රදායික අධ්‍යයනය සහ දේශපාලනයේ සමාජ භාවිතාවක් ලෙස සිදු කරනු ලබන නූතන අධ්‍යයනය. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය. දේශපාලනය අධ්‍යයනය කිරීම ප්‍රමාණාත්මක දත්තවලට වඩා වැඩි වැදගත්කමක් දෙයි. ආනුභාවික අධ්‍යයනවලට පමණක් සීමා වී ඇත. ප්‍රතිමානීය සහ විද්‍යාත්මක සලකා බැලීම් දෙකින් සමන්විතය. ප්‍රායෝගික දේශපාලනයේ බල අරගලයට පමණක් සීමා වී ඇත. දේශපාලන අර්ථශාස්ත්‍ර ප්‍රවේශය මුලින්ම භාවිතා වූයේ 20 වෙනි සියවසේදීය. මේකේ වඩා නිවැරදි ප්‍රකාශය ප්‍රමාණාත්මක දත්තවලට වැඩි වැදගත්කමක් දෙයි. දැන් දේශපාලන විද්‍යාවේ ප්‍රමාණාත්මක දත්ත වගේම ගුණාත්මක දත්ත පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ අර්ථයෙන් ගත්තම මේ පිළිතුර වැරදි. ඊළඟට ආනුභාවික අධ්‍යයනය පමණක් නෙවෙයි දේශපාලන විද්‍යාවේ සිදු කරන්නේ. ඊළඟට තුන්වෙනි පිළිතුර ප්‍රතිමානීය සහ විද්‍යාත්මක සලකා බැලීම් දෙකෙන්ම සමන්විතය. ඊළඟට හතරවෙනි පිළිතුර ප්‍රායෝගික දේශපාලනයේ බල අරගලයට පමණක් සීමා වී ඇත. ඒතර පස්වෙනි පිළිතුර දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය මුලින්ම භාවිතා වූයේ 20 වෙනි සියවසේදී. දැන් මේ පිළිතුරු පහෙන් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රතිමානීය සහ විද්‍යාත්මක සලකා බැලීම් දෙකෙන් සමන්විතයි. මොකද දේශපාලන විද්‍යාව කියන්නේ ප්‍රතිමානීය වගේම විද්‍යාත්මක. ඒ කියන්නේ විද්‍යාත්මක අධ්‍යයන ශිල්ප ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම සම්ප්‍රදායික අධ්‍යයන ශිල්ප ක්‍රමත් භාවිතා කරනවා. එතකොට නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ගත්තොත් ඒක තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ. බලන්න දැන් ප්‍රශ්න දිහා. 20 වෙනි සියවස තුළ විකාශනය වී ඇත. ප්‍රතිමානීය ප්‍රවේශය ආරම්භ වූයේ මධ්‍යකාලීන යුරෝපා දේශපාලන චින්තනය තුළ. දැන් මේ විදිහට මේ පිළිතුරු ටික බලන්න ඕගොල්ලෝ. දැන් මේ පිළිතුරු පහ දිහා බැලුවම මොකක්ද වඩා නිවැරදි පිළිතුර? වඩා ගැළපෙන පිළිතුර මොකක්ද? දැන් 20 වෙනි සියවස 20 වෙනි සියවස තුළ විකාශනය වී ඇත. ඒක වැරදි. ඊළඟට ප්‍රතිමානීය ප්‍රවේශය ආරම්භ වූයේ මධ්‍යකාලීන යුරෝපා දේශපාලන චින්තනය තුළ. ඒකත් වැරදි. මොකද ප්‍රතිමානීය ප්‍රවේශය ආරම්භ වුණේ ග්‍රීක යුගයේ. ඒකට ඊට වඩා ඉතිහාසයක් තියෙනවා. ඊළඟට තුලනාත්මක ප්‍රවේශය ප්‍රධාන අවධි තුනක් යටතේ සාකච්ඡා කර ඇත. ඒකෙදි ඒක නිවැරදි. මොකද තුලනාත්මක ප්‍රවේශය අපි ගත්තොත් සම්භාව්‍ය යුගය, ඒ වගේම 20 වෙනි සතවර්ෂයේ මැදභාගයේ යුගය සහ සමකාලීන යුගය වගේ අධීර තුනක් යටතේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට අනිත් පිළිතුරු දෙකත් වැරදි. ප්‍රධාන අධ්‍යයන ප්‍රවේශය බවට පත් වෙලා තියෙන්නේ විද්‍යාත්මක විධික්‍රමය නෙවෙයි. ඒ පිළිබඳ විවාදයක් තියෙනවා. ප්‍රධාන අධ්‍යයන ක්‍රමය පිළිබඳව. ඊළඟට පස්වෙනි පිළිතුර ගත්තොත් ස්ත්‍රීවාදී ප්‍රවේශය මගින් පුරුෂ කේන්ද්‍රීයත්වය පමණක් නෙවෙයි වෙනත් කාරණාත් අධ්‍යයනය කරනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රීට කොහොමද යුක්තිය ඉෂ්ට වෙන්නේ, ඒ වගේ ගොඩක් කාරණා සාකච්ඡා කරනවා. එතකොට දෙවෙනි පිළිතුර තුන්වෙනි පිළිතුර තමයි
තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ ඊගාවට බලන්නකෝ. දැන් මේකේ මොකක්ද නිවැරදි පිළිතුර? දැන් අපි බලමු. පළවෙනි එක සමාජයේ නිර්මාණයක් නෙවෙයි. රාජ්‍ය සමාජයේ නිර්මාණයක්. පැහැදිලිවම. ඒ වගේම දෙවෙනි එකෙන් කියන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් අයත් නොවේ. හැබැයි රාජ්‍යයට නිශ්චිත භූමි ප්‍රදේශයක් තියෙන්න ඕන. නූතන ජාතික රාජ්‍ය සැකසීලා තියෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් මත පදනම්. ඊට තුන්වෙනි පිළිතුර රාජ්‍යයට හිමි ස්වාධිපත්‍ය බලය ආකාර දෙකකින් යුක්තයි. ඒක නිවැරදි. ඒ ස්වාධිපත්‍ය බලය අභ්‍යන්තර ස්වාධිපත්‍ය සහ බාහිර ස්වාධිපත්‍ය යනුවෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊළඟට හතරවෙනි පිළිතුර ආණ්ඩුව යන්නට සමාන පදයකි. රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනසක් තිබෙන බව ඔබ දන්නවා. රාජ්‍යයේ කොටසක් තමයි ආණ්ඩුව කියලා කියන්නේ. ඊළඟට රාජ්‍යයේ බලය පිළිබඳව දේශපාලන චින්තනය තුළ එකඟතාවයක් ඇත. එකඟතාවයක් ඇත නෙමෙයි එකඟතාවයක් නැත. මොකද ඒ පිළිබඳ බෙහෙවින්ම විසංවාදී තත්ත්වයක් දේශපාලන චින්තනය තුළ තිබෙනවා. ඒ අනුව හතරවෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. රාජ්‍යයට හිමි ස්වාධිපත්‍ය බලය ආකාර දෙකකින් යුක්තය. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය බලන්න. දැන් මොකද්ද මේකේ නිවැරදි පිළිතුර අපි බලමු. පළමු වරට දේශපාලන විද්‍යා න්‍යාය තුල භාවිතයට ගන්නේ ජෝන් ඔස්ටින් විසිනි. ඒක වැරදි. ඔයගොල්ලෝ දන්නවා ස්වාධිපත්‍ය න්‍යාය පළමු වරට දේශපාලන විද්‍යා න්‍යාය තුල භාවිතයට ගත්තේ ජීන් බෝඩෑන්. ඊළඟට එමගින් අදහස් වන්නේ රාජ්‍ය සතු උත්තරීතර බලය යන්නයි. ඒක නිවැරදි. ඊළඟට තුන්වෙනි පිළිතුරත් බලන්නකෝ. සංධියවාදය තුල අභියෝගයට ලක් වී නොමැත. පැහැදිලිවම අභියෝගයට ලක් වෙනවා. බෙදී යාමකට ලක් වෙනවා. ඊළඟට අවශ්‍ය වූ විටක පහසුවෙන් බෙදිය හැකිය. නමුත් සම්භාව්‍ය න්‍යාය කියන්නේ ස්වාධිපත්‍ය බෙදිය නොහැකි කියලා. ඊළඟට දුබල රාජ්‍යයන්හි ස්වාධිපත්‍ය වර්ධනය වී ඇත. ඒක නෙවෙයි යථාර්ථය. ප්‍රබල රාජ්‍යයන්ගේ තමයි ස්වාධිපත්‍ය වර්ධනය වෙලා තිබෙන්නේ. දුබල රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍ය දුර්වල වෙලා තිබෙනවා. එතකොට මේකේ නිවැරදි පිළිතුර මොකද්ද? එමගින් අදහස් වන්නේ රාජ්‍ය සතු උත්තරීතර බලය. පරමාධිපත්‍ය බලය. ඒක තමයි ස්වාධිපත්‍ය කියන්නේ. දැන් බලන්න ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි එක. ඔව්. දැන් මේකේ පිළිතුරු පහ දිහා බැලුවම පළවෙනි පිළිතුර ස්ත්‍රීවාදය ගැන අහන්නේ ශාස්ත්‍රීය ධාරාවක් බවට පත් වූයේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු අවදියේය. ඊළඟට දෙවෙනි පිළිතුර ඒක වැරදි. දෙවෙනි පිළිතුර ගැහැණු ළමයින් සඳහා වෙන් වූ අධ්‍යාපන ආයතන පැවතිය යුතු බව යෝජනා කරයි. හරි ඒකත් වැරදි. මොකද ඒගොල්ලන්ගේ පරමාර්ථය ඒක නෙවෙයි. ඊළඟට ස්ත්‍රීවාදයේ දෙවන රැල්ල තුල ප්‍රමුඛ මතවාදය ධනවාදයේ මතවාදය බවට පත් වූයේ ලිබරල් ස්ත්‍රීවාදයයි. ඒකත් වැරදි. ස්ත්‍රීවාදයේ දෙවන රැල්ල රැඩිකල් ස්ත්‍රීවාදය තමයි ප්‍රධාන මතවාදය. මාක්ස්වාදී ස්ත්‍රීවාදය තමයි ප්‍රධාන මතවාදය බවට පත් වෙන්නේ. ඊළඟට ස්ත්‍රීවාදී න්‍යාය තුළ ඉහළ මට්ටමේ විවිධත්වයක් පවතී. ඒක තමයි නිවැරදි වෙන්නේ. මොකද ස්ත්‍රීවාදය තුළ විවිධ මතවාද තිබෙනවා. ලිබරල්වාදී, මාක්ස්වාදී, රැඩිකල්වාදී, නව රැඩිකල්වාදී. ඊළඟට පස්වෙනි පිළිතුර පවුලේ සුබසාධන කටයුතු වලදී ස්ත්‍රීන්ගේ මූලිකත්වය අපේක්ෂා කරයි. දැන් මේ පිළිතුරු පහ දිහා බැලුවම මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. ස්ත්‍රීවාදී න්‍යාය තුළ ඉහළ මට්ටමේ විවිධත්වයක් තිබෙනවා. මොකද මේ පිළිබඳ විවිධ මත තිබෙන නිසා. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නය. ඒකීය ආණ්ඩු ක්‍රමය. දැන් බලන්න මේ ප්‍රශ්නේ උත්තර දිහා. දැන් මේ උත්තර දිහා බැලුවම ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි නිවැරදි පිළිතුර මොකක්ද කියලා. අපි බලමු එකින් එක. ලෝකයේ බොහෝ රාජ්‍ය සංවිධානය වී ඇත්තේ ඒකීය පාලන ක්‍රම ලෙසය. ඒක නිවැරදි. ලෝකයේ ජාතික රාජ්‍යයන් 190 ගාණක් තියෙනවා. 194ක් විතර. ඒතර මේකෙන් වැඩි ප්‍රමාණයක් ඒකීය පාලන ක්‍රම. ඊළඟට අනිත් පිළිතුරුත් අපි බැලුවොත්
ස්වාධිපත්‍ය පළාත් පාලන ආයතන සමග බෙදා ගැනීම. එහෙම එකක් නැහැ. ඒකී ආණ්ඩු ක්‍රමයක ස්වාධිපත්‍ය මධ්‍යම ආණ්ඩුව සතුයි. ඊළඟට භූගෝලීය වශයෙන් විශාල රාජ්‍යයන්ට සුදුසු බවට යෝජනා වී ඇත. ඒක සංධීය රාජ්‍යයන් සඳහා තමයි ගැලපෙන්නේ. මොකද ඒකී රාජ්‍යයන් සාමාන්‍යයෙන් භූගෝලීය වශයෙන් කුඩා රාජ්‍යයන් විදිහට තමයි සැකසීලා තියෙන්නේ. මෑත කාලීන බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුළ ඒකීය රාජ්‍ය ක්‍රමය ශක්තිමත් වී ඇත. ඒක වැරදි. මොකද මෑත කාලේ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුළ ඒකීය රාජ්‍ය තුළ කිසියම් ප්‍රමාණයකට බලය විමධ්‍යගත වෙලා තියෙනවා. නැත්නම් ඒකීය රාජ්‍ය ක්‍රමය පරිවර්තනය වෙලා තියෙනවා. පස්වෙනි පිළිතුර බැලුවම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන බලය සීමා වී තිබේ. ඒකත් වැරදි. මොකද පාර්ලිමේන්තුව තමයි පූර්ණ ව්‍යවස්ථා සම්පාදන බලය තිබෙන්නේ. ඒ අනුව මේකේ නිවැරදි පිළිතුර තමයි ලෝකේ බොහෝ රාජ්‍ය සංවිධානය වී ඇත්තේ ඒකීය පාලන ක්‍රම ලෙසය. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය බලන්න. නූතන භෞමික රාජ්‍ය. ඔව්. දැන් බැලුවම ඔයගොල්ලන්ට පැහැදිලි නිවැරදි පිළිතුර කුමක්ද කියලා. දැන් පළවෙනි පිළිතුර ගත්තම ප්‍රධාන අංග 5ක් යටතේ සංවිධානය කොට තිබේ. ඒක වැරදි. ප්‍රධාන අංග 4ක් යටතේ තමයි සංවිධානය කරලා තිබෙන්නේ. ඊළඟට නූතන රාජ්‍යයන්හි දේශ සීමා සාපේක්ෂ වශයෙන් නම්‍ය වේ. ඒකත් වැරදි. මොකද නූතන රාජ්‍යයන් වල දේශ සීමා සාපේක්ෂ වශයෙන් අනම්‍යයි. මොකද කලින් නම්‍ය වුණාට දැන් අනම්‍යයි. ඊළඟට නිශ්චිත සහ ස්ථාවර භූමි ප්‍රදේශයකින් සමන්විතය. ඒක තමයි නූතන රාජ්‍යයේ වැදගත් ලක්ෂණයක් වෙන්නේ. ඒතකොට ඒක නිවැරදි පිළිතුර. ඊළඟට රාජ්‍ය නොවන ක්‍රියාධරයන්ගේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙයි. ඒක වැරදි. රාජ්‍ය නොවන ක්‍රියාධරයන්ගේ අභියෝග වලට මුහුණ දීම අසමත් වෙලා තිබෙනවා නූතන රාජ්‍යයන් යම් ප්‍රමාණයකට. ඊළඟට අභ්‍යන්තර ගැටුම් අවම වෙලා තිබෙනවා. ඒක වැරදි. නූතන රාජ්‍යයන් වල සකල විවිධාකාර අභ්‍යන්තර ගැටුම් තියෙනවා. ඒවා වැඩි වෙලා තියෙනවා. එතකොට මේක නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර නිශ්චිත සහ ස්ථාවර භූමි ප්‍රදේශයකින් සමන්විතය. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ බලන්න. පශ්චාත් යටත් විජිත රාජ්‍යයට අදාළ නොවන ප්‍රකාශයක් වන්නේ මින් කුමක්ද? ඔව්. දැන් මේකේ න්‍යායික පදනම මේක පොඩ්ඩක් ගොඩක් අය කතා කරලා තියෙනවා. නමුත් වැදගත් අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ හම්සා අලාවි කියන පාකිස්තානු ජාතික න්‍යායවේදියා. ඊළඟට දෙවෙනි පිළිතුර අධිපතිවාදී දේශපාලන පක්ෂ ක්‍රමයකින් සමන්විත. මේක අහන්නේ වැරදි ප්‍රකාශය. අදාළ නොවන ප්‍රකාශය. එතකොට අධිපතිවාදී දේශපාලන පක්ෂ ක්‍රමයකින් සමන්විතය. එතකොට ඒක තමයි වැරදි වෙන්නේ. අනිත් පිළිතුරු බැලුවොත් හමුදා කුමන්ත්‍රණ වලින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පෙරලා දැමීම පොදු ලක්ෂණය. සාමාන්‍යයෙන් පශ්චාත් යටත් විජිත රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදය මුල් ඇදගත්තේ නැහැ. කෙටි කාලෙකින් බිඳ වැටුණා. ඒකේ ප්‍රතිඵලය තමයි හමුදාකරණය, හමුදා ආණ්ඩු බිහිවීම. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි ශක්තිමත් සහ බල සම්පන්න මිලිටරි සහ සිවිල් නිලබල ව්‍යුහයක් ගොඩනැගීම. ඊළඟට මේකට හොඳම නිදසුනක් තමයි පාකිස්තානය. එතකොට මේකේ වැරදි පිළිතුර අදාළ නොවන ප්‍රකාශය වන්නේ අධිපතිවාදී දේශපාලනය. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ඒවයි කාලයක් ගියාට පස්සේ තමයි අධිපතිවාදී දේශපාලන පක්ෂ සැකසෙන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය බලන්න එකේ පිළිතුරු. ඒකේ අදාළ ප්‍රකාශය. මේකේ පළවෙනි පිළිතුර රාජ්‍යයේ පැවැත්ම ධනවාදී ක්‍රමය තුළ පැවතිය යුතු බව පවසයි. මාක්ස්වාදීන් කියන්නේ රාජ්‍යයේ පැවැත්ම මේ පන්ති සමාජ ක්‍රම තුළ නොපැවතිය යුතුයි. රාජ්‍යය තමයි සෝරාත් කෑමේ මර්ධනයේ බලධාරියා වන්නේ. ඊළඟට පෞද්ගලික දීපන අයිතිය පිළිගනී. ඒක වැරදි. ඔවුන් ප්‍රකාශ කරන්නේ පොදු දීපල අයිතිය. ඊළඟට ධනවාදී ක්‍රමය තුළ රැඩිකල් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරයි. ඔවුන් කිසි විටකත් රැඩිකල් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රමය පෙරලා දමලා නව පාලන ක්‍රමයක් ඇති කිරීම. ඊළඟට 4 වෙනි පිළිතුර කාල් මාක්ස් සහ ෆෙඩරික් එන්ගල්ස් පුරෝගාමීන්ය. ඒතර ඒක නිවැරදි. ඔබ දන්නවා 1848 දී
කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය ඉදිරිපත් කරාට පස්සේ තමයි මේ චින්තනය මාක්ස්වාදී චින්තනයේ මූලාරම්භය සිදු වෙන්නේ. එතකොට මේ දෙදෙනා තමයි මේකේ පුරෝගාමින් වන්නේ. ඊළඟට ආගමික සංස්ථාවේ සාධනීය කාර්යභාරය අවධාරණය කරයි. මාක්ස්වාදීන් කිසි විටකත් ආගමික සංස්ථාව සාධනීය සංස්ථාවක් විදිහට සැලකුවේ නැහැ. ඔවුන් සැලකුවේ එය බැහැර කළ යුතු සංස්ථාවක් විදිහට. ඒ නිසා තමයි මාක්ස් විටක ප්‍රකාශ කළේ ආගම කියන්නේ අබින් කියලා. අබින් කියන්නේ මත්ද්‍රව්‍යයක්. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් මාක්ස්වාදී චින්තනයේ පුරෝගාමීන්. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය බලන්න. එතකොට ඒක අහන්නේ සාවද්‍ය ප්‍රකාශය, වැරදි ප්‍රකාශය. පළවෙනි පිළිතුරින් කියන්නේ ගැටුම නිෂේධනීය සහ සාධනීය ප්‍රතිඵල ඇති කරයි. සැබවින්ම ගැටුමක් කියන්නේ යහපත් සහ අයහපත් ප්‍රතිඵල ඇති කරන ප්‍රපංචයක්. ඊළඟට ගැටුම පැන නගින්නේ පාර්ශවකරුවන් අතර සමනය කළ නොහැකි අරමුණු නිසාය. ඒක නිවැරදි. මොකද එහෙම අරමුණු තියෙනකොට ඒවා පෑහෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී ගැටුම් ඇති වෙනවා. ඊළඟට ගැටුම තුන් ආකාරයකට වර්ග කළ හැකිය. ගැටුම වර්ග කිරීමේ විවිධ වර්ගීකරණ තිබෙනවා. ඒ වර්ගීකරණවල එක් අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන් මේ තුන් ආකාරයකට වර්ග කිරීම. ඊළඟට වර්තමානයේදී අන්තර්රාජ්‍ය ගැටුම් වල වැදගත්කම අඩු වී තිබේ. අන්තර්රාජ්‍ය ගැටුම් වල වැදගත්කම අඩු වී. අන්තර්රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍යයන් අතර ගැටුම්. නමුත් අඩු වෙලා නැහැ. තියෙනවා යම් ප්‍රමාණයකට රාජ්‍යයන් අතර ගැටුම් තිබෙනවා. එතකොට අඩු වී තිබේ. එතකොට හතරවෙනි පිළිතුර වර්තමානයේ රාජ්‍ය අන්තර්රාජ්‍ය ගැටුම් වල වැදගත්කම අඩු වී තිබේ. ඊළඟට ගැටුම් වල ජීවන චක්‍රයක් හඳුනාගත හැකියි. දැන් මේ පිළිතුරු පහෙන් වැරදි ප්‍රකාශය තමයි හතරවෙනි පිළිතුර. වර්තමානයේදී අන්තර්රාජ්‍ය ගැටුම් වල වැදගත්කම අඩු වී තිබේ. අඩු වෙලා නැහැ, තියෙනවා ඒක. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති චක්‍රය. රාජ්‍ය ප්‍රතිපත්ති ජීවන චක්‍රය නිවැරදි ප්‍රකාශය. දැන් බලන්න. රාජ්‍ය ප්‍රතිපත්ති ජීවන චක්‍රයේ අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒක චක්‍රයක්නේ. එතකොට ඒකේ නිවැරදි පිළිතුර පළමු අවස්ථාව ප්‍රතිපත්ති සැකසීමයි. ඒක නෙවෙයි පළවෙනි අවස්ථාව න්‍යාය පත්‍රයේ සැකසීම. ඊළඟට සංකීර්ණ ක්‍රියාවලියක් සරල කර දැක්වීමක්. එතකොට මේක චක්‍රයක්නේ. එතකොට සංකීර්ණ ක්‍රියාවලියක් තමයි මේ සරල කරලා දක්වන්නේ. තමයි නිවැරදි. අවසාන අවස්ථාව ප්‍රතිපත්ති ඇගයීම වේ. ප්‍රතිපත්ති ඇගයීම නෙවෙයි ප්‍රතිපත්ති හකුලා දැමීම. ඊළඟට දේශපාලන විධායකයෙකු විසින් ක්‍රියාත්මක කරනවා. දේශපාලන විධායකයෙකු නෙවෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ පරිපාලන විධායකයෙකු විසින්. ඒකට සංවර්ධිත රටවල ක්‍රියාත්මක වේ. ඒක ඕකේ හැම රටකටම අදාළයි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් සරල කර අර්ථ දැක්වීමක්. එතකොට නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ බලන්න. ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාදරයන් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි පිළිතුර වර්ග 3ක්. තමයි වර්ග 2යි. රාජ්‍ය ක්‍රියාදරයන්, රාජ්‍ය නොවන ක්‍රියාදරයන්. ජාතික රාජ්‍ය යනු ජාත්‍යන්තර දේශපාලන excuse me sir, mic එක පොඩ්ඩක් mute වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාදරයන් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 13 වෙනි ප්‍රශ්නය බලන්න. දහතුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර වර්ග 3යි. වැරදි ඒක. ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාදරයෝ වර්ග 2යි ඉන්නේ. රාජ්‍ය ක්‍රියාදරයෝ සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයෝ. ඊළඟට දෙවෙනි පිළිතුර බලන්න.
ජාතික රාජ්‍ය යනු ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයා වේ. ජාතික රාජ්‍ය තමයි ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරය. රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ ද්විතීකයි. ඊළඟට කලාපීය සංවිධානයක අවම සමාජිකත්වයේ රාජ්‍යයන් දෙකකි. නෑ. රාජ්‍යයන් 3කට වඩා වැඩි වෙන්න ඕනේ. ඊළඟට වැඩිම බහුජාතික සමාගම් ප්‍රමාණයක් චීනය පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. ඒකත් වැරදි. මොකද තවමත් ලෝකයේ වැඩිම බහුජාතික සමාගම් ප්‍රමාණයක් තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. නමුත් අනාගතයේදී චීනයේ බහුජාතික සමාගම් ප්‍රමාණය මෑත කාලයේදී කීර්තිමත් පුද්ගලයන්ගේ බලපෑම අඩු වී තිබේ. එහෙම එකක් නැහැ. ඔවුන්ගේ බලපෑම ඒ ආකාරයෙන්ම තියෙනවා ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාධරයෙක් විදියට. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙක. ජාතික රාජ්‍ය යනු ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයා වේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය බලන්න. බහුද්‍රවීය ලෝක ක්‍රමය. මේක පිළිබඳ නිවැරදි ප්‍රකාශය. බහුද්‍රවීය ලෝක ක්‍රමය දැන් ලෝකේ ක්‍රියාත්මක වන ලෝක ක්‍රමය. බල මධ්‍යස්ථාන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ලෝක ක්‍රමය තුළ ආධිපත්‍ය දැරීම. දැන් 1945 සිට 91 දක්වා බලපැවැත්විනි. වැරදි එක 45 ඉඳලා 91 දක්වා බලපැවැත්ුනේ ද්විද්‍රවීය ලෝක ක්‍රමය. ඊළඟට දෙවෙනි පිළිතුර ඇමරිකානු ආධිපත්‍ය ශක්තිමත් වී ඇත. ඒකත් වැරදි. මොකද අද වෙනකොට ලෝකයේ තුල ලෝක ක්‍රමයේ තුල ඇමරිකානු ආධිපත්‍යයට බරපතල අභියෝග එල්ල වෙලා තිබෙනවා. ඊළඟට තුන්වෙනි පිළිතුර බලන්න. නැගී එන බලවතුන්ගේ කාර්යභාරය ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත. ඒක තමයි නිවැරදි. නැගී එන බලවතුන් කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා රයිසින් පවර්ස් කියලා. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව මේ වගේ රටවල් බ්‍රික්ස් කියලා හඳුන්වන මේ බලවතුන්ගේ කාර්යභාරය අද ලෝක දේශපාලනයේ වැදගත් වෙලා තිබෙනවා. ඊළඟට දේශපාලනික වශයෙන් ස්ථාවර ක්‍රමයක ඒකත් වැරදි. මොකද මේකේ නැගීන බලවතුන් ඉන්නවා, කලින් ඉන්න බලවතුන් ඉන්නවා. එතකොට මේ දෙගොල්ල අතර බල අරගලයක් තියෙනවා. දේශපාලනික වශයෙන් ස්ථාවර නැහැ. ඊළඟට යුරෝපා කේන්ද්‍රීය බල තුලනය ශක්තිමත් කරයි. ඒකත් වැරදි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. නැගීන බලවතුන්ගේ කාර්යභාරය ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත. ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. අපි බලමු. භූදේශපාලනික පිහිටීම ඉන්දියාව සමග පවත්වන සම්බන්ධතාවල පදනමක් බවට පත් වී ඇත. ඒක නිවැරදි. අපි ඉන්දියාව සමීපයේ තිබෙන ඉන්දියාවේ අසල්වැසි රටක්. අපේ විශාල අසල්වැසියා ඉන්දියාව. ඊළඟට 1956 සිට 77 දක්වා කාල පරිච්ඡේදය තුළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඒක නිවැරදි. ඒ වෙනකොට ලෝකයේ තිබිච්ච බල කඳවුරුවාදය බැහැර කරමින් අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තුළ පෙනී හිටියා. ඒ වෙනුවෙන් කටයුතු කළා. ඊළඟට තුන්වෙනි පිළිතුර එක්සත් ජාතික පක්ෂය බලය හසුරුවනු ලැබූ අවස්ථාවලදී සාපේක්ෂ වශයෙන් බටහිර රටවලට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මේ ප්‍රකාශය නිවැරදි. මොකද අතීතයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බටහිරට ලැබී නැත්නම් බටහිරට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. ඊළඟට 2005-2015 අවධියේ චීනයට වඩාත් පක්ෂපාතී වීමක් හඳුනාගත හැකිය. මේ කාලේ පාලනය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව. ඒ කාලේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අපි වඩා චීනයට යොමු වුණා, අනුගත වුණා. ඒ නිසා චීනයට පක්ෂපාතී වීමක් හඳුනා ගන්න පුළුවන්. පස්වෙනි පිළිතුර බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධානයන් බලය හසුරුවනු ලැබූ අවස්ථාවලදී සමාජවාදී බල කඳවුර සමග සම්බන්ධතා paludu වී තිබුණි. දැන් මේක අහන්නේ වැරදි ප්‍රකාශයනේ. සම්බන්ධතා paludu වෙලා තිබුණේ නැහැ. අත වශයෙන්ම 1977ට පෙර අපි සමාජවාදී බල කඳවුර සමග ඊටාම
කිට්ටු නැත්නම් මිතුරු සම්බන්ධතා පවත්වාගෙන ගියා. ඒ අනුව මෙහි වැරදි පිළිතුර වන්නේ සාවද්‍ය ප්‍රකාශය වන්නේ 5 වෙනි ප්‍රකාශය. ඊළඟට 16 වෙනි ප්‍රශ්නය බලන්න. කොල්බුක් ක්‍රැමරන් ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය. පළවෙනි එක ආණ්ඩුකාරවරයාගේ බලතල වැඩි කිරීම. ඒක වැරදි. බලතල අඩු කිරීම තමයි යෝජනා කළේ. අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම. ඒකත් වැරදි. එහෙම එකක් යෝජනා වුණේ නැහැ. අධිකරණය විමධ්‍යගත කිරීමක් ගැන අපේක්ෂා කළා. වැඩවසම් ක්‍රමය ප්‍රතිසංස්කරණයට ලක් කිරීම. වැඩවසම් ක්‍රමය ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමක් අපේක්ෂා කළේ නැහැ. ඒ වෙනුවට වාණිජ ධනේශ්වර ක්‍රමයක් ඇති කිරීමක් අපේක්ෂා කළා. තීරුබදු අඩු කිරීම. ඒකත් වැරදි. ඇත්තටම තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීලා ඒ හරහා ආනයන අපනයන ආර්ථිකයක් සඳහා කටයුතු කළා. ඊළඟට රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. එතකොට ඒක නිවැරදි. ඒ වැවිලි ආර්ථිකය සඳහා පවත්නා වැඩවසම් සමාජ සම්බන්ධතා බිඳහෙලීම වෙනුවෙන් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ වල ප්‍රධාන යෝජනාවක් වුණා. දැන් එතකොට බලන්න මේකේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ 5. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය බලන්න. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය. සුබ සාධක රාජ්‍යය සඳහා පදනම දැමීම. හරි. ඒක වැරදි ප්‍රකාශයක්. මේක අහන්නේ වැරදි ප්‍රකාශයක නිවැරදි. ඊළඟට සර්වජන ඡන්ද බලය හඳුනා දීම මගින් සාමාන්‍ය ජනයා සවිබල ගැන්වීම. 3 වෙනි එක දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනයට පසුබිම සැකසීම. මේවා නිවැරදි ප්‍රකාශ. ඊළඟට අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ මූලධර්මය හඳුන්වා දීම. අතර වශයෙන්ම කැබිනට් ආණ්ඩු ක්‍රමයක තිබෙන දෙයක්. ඒතර මේක හඳුන්වලා දෙන්නේ ඊට පස්සේ කාලේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන්. ඒතර මේක වැරදි. ඊළඟට 5 වෙනි ප්‍රකාශය ස්වදේශීය දේශපාලනඥයන් වගකීම් සහගත ආණ්ඩු ක්‍රමයකට පුහුණු කිරීම. මේකත් නිවැරදි. ඒ අනුව ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ 4 වෙනි ප්‍රකාශය. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම් පිළිබඳ මූලධර්මය හඳුන්වා දීම. ඊළඟට බලන්න 18 වෙනි ප්‍රශ්නේ. හත දෙකේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එකකින් කියන්නේ එමගින් ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කළේ. ඒක වැරදි. කලින් තිබුණු ආණ්ඩු ක්‍රමයේ තිබුණු ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අවලංගු කරලා ඒ වෙනුවට කැබිනට් මණ්ඩලයේ බලපෑමට නතු වුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් සභා දෙකක් පත් කළා යටතේ. එමගින් ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත කළේ. ඒකත් වැරදි. තිබුණු ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකය අහෝසි කරලා ඒ වෙනුවට තනි ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ඇති කළා. ඊළඟට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නෛතික ප්‍රකාශන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙන ලදී. ඒකත් වැරදි ප්‍රකාශයක්. මේ වැරදි ප්‍රකාශයක්. එහෙම එකක් උනේ නැහැ. එහෙම නෛතික ප්‍රතිපාදන හඳුන්වලා දෙන්නේ 78 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ඊළඟට 4 වෙනි ප්‍රකාශය එමගින් ජනතා පරමාධිපත්‍ය පිළිබඳ සංකල්පය හඳුන්වා දෙන ලදී. ඒක තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ වෙන්නේ ජනතා පරමාධිපත්‍ය සංකල්පය හඳුන්වා දීම. ඊළඟට 5 වෙනි ප්‍රකාශය නාමික විධායකයේ බලතල වැඩි කරන ලදී. එසේ වුණේ නැහැ. නාමික විධායකයේ බලතල තවදුරටත් සාපේක්ෂව අඩු වුණා මේ ව්‍යවස්ථාව යටතේ. ඒ අනුව මෙහි නිවැරදි ප්‍රකාශය වෙන්නේ එමගින් ජනතා පරමාධිපත්‍ය පිළිබඳ සංකල්පය හඳුන්වා දෙන ලදී. කියන්නේ 4 වෙනි ප්‍රකාශය. ඊළඟට බලන්න 19 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වැරදි ප්‍රකාශය. එතකොට මේකේ ප්‍රකාශ 4ක් වැරදි. මේ 4ක් නිවැරදි එකක්
එකක් තමයි වැරදි. ඒ ප්‍රකාශය තමයි ඔයගොල්ලෝ තෝරන්න ඕන. පළවෙනි එක ජනාධිපතිවරයා වෙත රාජ්‍ය බලය අතිශයින් කේන්ද්‍රගත වීම. ඒක නිවැරදි 20 වෙනි සංශෝධනයෙන් ඒක තවදුරටත් තහවුරු වුණා. ඊළඟට ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ විධායකයේ බලපෑමට නතු වීම. ඒක කවර කලකටත් වඩා වැඩි ආකාරයට ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඊළඟට රාජ්‍ය සහ සමාජය මිලිටරිකරණයට පාත්‍ර වීම. මේකත් වඩා විවාද සම්පන්න තත්ත්වයක්. ඒකත් තහවුරු වෙමින් තිබෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රකාශය ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ දූෂණය සහ බලය අවභාවිත කිරීම. ඒකත් නිවැරදි. ඊළඟට මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. අන්න එතන තමයි වැරදි වෙන්නේ. මොකද වර්තමාන දේශපාලන ක්‍රමය තුළ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ ප්‍රශ්නය සලකා බැලුවොත් විවිධ ප්‍රතිමාන වලින් බැලුවොත් ඒක එහෙම වෙලා නැහැ. මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම එයට පෙර පැවති පාලන සමයත් එක්ක සාපේක්ෂව බැලුවම ඒක උල්ලංඝනය වෙමින් තිබෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදු වෙනවා. එතකොට ඒකේ වැරදි ප්‍රකාශය වෙන්නේ පස්වෙනි ප්‍රකාශය මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ඊළඟට බලන්න 20 වෙනි ප්‍රශ්නය. ආණ්ඩු ක්‍රම ආකෘති සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ආණ්ඩු ක්‍රම ආකෘති සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක සමකාලීන ප්‍රංශ ආණ්ඩු ක්‍රමය ඒකීය රාජ්‍යවල පරිවර්තනයකි. අපි එහෙම නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඒකීය මධ්‍යගත ආණ්ඩු ක්‍රමයක් විදිහට තමයි සමකාලීන ප්‍රංශ ආණ්ඩු ක්‍රමය. ඒක වැරදි. දෙවෙනි එක ඇමරිකානු සංධීය ක්‍රමය තුළ සමගාමී බලතල නොමැත. ඒකත් වැරදි. ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ප්‍රාන්ත ආණ්ඩු වලට සහ මධ්‍යම ආණ්ඩු වලට හවුලේ භුක්ති විඳින බලතල තියෙනවා. ඊළඟට තුන්වෙනි පිළිතුර ඉන්දියානු සංධීය ක්‍රමයේ දක්නට ලැබෙන සාංගමික ඒකක පාලනය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩු සතු වේ. ඒකත් වැරදි. මොකද සාංගමික ප්‍රදේශ සාංගමික ඒකක පාලනය කරන්නේ ඍජුවම මධ්‍යම ආණ්ඩුවේ අධීක්ෂණය යටතේ. ඒ ආරම්භය ප්‍රාන්ත ආණ්ඩු වලට කිසිදු බලයක් නැහැ. ඊළඟට හතරවෙනි පිළිතුර ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය අනුව එරට පවතින්නේ දුර්වල සංධීය ක්‍රමයක. දැන් නාමිකව ගත්තොත් ස්විට්සර්ලන්තය සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඒකේ සහ සංධීය ලක්ෂණත් තිබෙනවා. නමුත් මෑත කාලයේ ඉන තත්ත්වය තමයි මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වෙනවා. එතකොට සංධීය ක්‍රමය ශක්තිමත් වෙනවා. ඒකත් වැරදි. ඊළඟට වර්තමානයේදී බ්‍රිතාන්‍යයේ බලතල විමධ්‍යගතකරණය වේගවත් කිරීම නිසා ඒකීය රාජ්‍ය ක්‍රමය ක්‍රමයෙන් සෝදාපාලුවකට ලක්වෙමින් පවතී. බලන්න මේ ප්‍රකාශය. මේක නිවැරදි. මොකද වර්තමානයේ බ්‍රිතාන්‍ය තුළ බලතල විමධ්‍යගතකරණය මූලික වශයෙන්ම ඒකකවලට උතුරු අයර්ලන්තයට ස්කොට්ලන්තයට වේල්සයට ව්‍යවස්ථා සම්පාදන බලතල කිසියම් ප්‍රමාණයකට පැවරීමක් සිදු වෙලා තියෙනවා. ඒතකොට ඒ පසුබිම තුළ වේගයෙන්ම ඒකීය ක්‍රමය සෝදාපාලුවකට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ බ්‍රිතාන්‍ය සංධීය ක්‍රමයකට ගියා කියලා. මොකද ඕගොල්ලෝ ඉගෙන ගන්නවා, ඕගොල්ලෝගේ විෂය නිර්දේශ තියෙනවා ඒකීය රාජ්‍ය ක්‍රමයේ පරිවර්තන ගැන. එතකොට ඒකීය රාජ්‍ය ක්‍රමයේ පරිවර්තන වලට දෙන්න පුළුවන් උදාහරණ දෙකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. එකක් තමයි බ්‍රිතාන්‍ය, අනිත් එක ශ්‍රී ලංකාව. ඊළඟට බලන්න 21 ඉඳලා 25 දක්වා ඇති ප්‍රශ්න වලට දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ කාණ්ඩය ඇතුළත් වර්ණය. දැන් මේ ප්‍රකාශ පහක් තියෙනවා. ඒ පහෙන් නිවැරදි ප්‍රකාශ ඇතුළත් වර්ණය තමයි තෝරන්න තියෙන්නේ. මේක ගත්තොත් මුලින්ම අහන්නේ ජාතිකවාදය. ජාතිකවාදය ඒ පිළිතුර දසවෙනි බලන්නකො. දසවෙනි සියවසේදී ආරම්භ විය. ඒක වැරදි. දසවෙනි සියවසේ නෙවෙයි ඒක ආරම්භ වෙන්නේ 17 18 සත වර්ෂවල. පිළිතුර බලන්න. දේශපාලන මතවාදයක් ලෙස එහි කාර්යභාරය අවසන් වී ඇත. ඒකත් වැරදි. දේශපාලන මතවාදයක් විදිහට ඒකේ කාර්යභාරය තවමත් තියෙනවා. තුන්වෙනි පිළිතුර බලන්න. පළමුවෙන් යුරෝපය තුල මතුවිය. ඒක හරි. යුරෝපෙන් තමයි පටන් ගන්නේ. ඊළඟට ඩී පිළිතුර බලන්න.
නූතන ජාතික රාජ්‍ය ගොඩනැගී තිබේ. ජාතිකවාදය තුළ තමයි නූතන ජාතික රාජ්‍ය ගොඩනැගීමේ පදනම තියෙන්නේ. ඊළඟට ඊ පිළිතුර බලන්න. යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව පැන නැගිනි. ඒකත් නිවැරදි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ C D E. දැන් මේ සටහනේ පොඩි මේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේකේ මේ තුන්වෙනි පිළිතුර එන්න ඕන C D E විදියට. C D E විදියට. එතකොට තුන්වෙනි පිළිතුර එන්න ඕන C D E විදියට. එතකොට මේකේ නිවැරදි ප්‍රකාශ කාණ්ඩය වෙන්නේ C D E. එතකොට C D ඇතුළත් වෙන්නේ තුන්වෙනි පිළිතුර. එතකොට ඒක තමයි මේකේ නිවැරදි පිළිතුර වන්නේ. ඊළඟට බලන්න 22 වෙනි ප්‍රශ්නය. කීයේ? 22 වෙනි ප්‍රශ්නය බලන්න. ලිබරල් මතවාදය. බලන්න මේකේ නිවැරදි ප්‍රකාශ කාණ්ඩය මුලින්ම තියෙන්නේ පදනම් මූලධර්මය වන්නේ පුද්ගලික නිදහසයි. ඒක නිවැරදි ප්‍රකාශයක්. ප්‍රධාන ප්‍රභේද තුනක් යටතේ සාකච්ඡා කරයි. ලිබරල් වාදයේ ප්‍රධාන ප්‍රභේද තුනක් තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රකාශය තියෙන්නේ ආණ්ඩුවේ මූලික දේශපාලන ආයතන හැඩගැස්වීමේ සාධක. ලිබරල් මතවාදයෙන් කියන්නේ ආණ්ඩුවේ මූලික ආයතන ශක්තිමත් කිරීම. ඩී පිළිතුර බලන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකයට විරුද්ධ වේ. නමුත් ඒක වැරදි. මොකද ලිබරල් වාදය හැම විටම ප්‍රවර්ධනය කරන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය. ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඊ පිළිතුර බලන්න. සීමිත ආණ්ඩුවක අවශ්‍යතාවය අවධාරණය කළයි. හැම විටම ආණ්ඩුවේ බලය සංවර්ධන තුලන ක්‍රමයකින් සීමා කිරීම. සීමිත ආණ්ඩුවක අවශ්‍යතාවය. වෙළඳපොළ ක්‍රමයකට ඔබින ආණ්ඩු ක්‍රමයක අවශ්‍යතාවය තමයි ලිබරල් මතවාදය ප්‍රොමෝට් කරන්නේ. ප්‍රවර්ධනය කරන්නේ. එතකොට මේකේ වැරදි පිළිතුර D. එතකොට D හැර ඉතිරි ප්‍රකාශ ඇතුළත් කාණ්ඩය. D නැතුව තියෙන ප්‍රකාශය මොකක්ද? හතරවෙනි පිළිතුර A B C E. එතකොට හතරවෙනි ප්‍රකාශය තමයි හතරවෙනි කාණ්ඩය තමයි මේකේ නිවැරදි පිළිතුර වන්නේ. ඊළඟ බලන්න 23 වෙනි පිළිතුර ප්‍රශ්නය. වර්තමානයේ ක්‍රියාත්මක වන ඇමරිකානු ආණ්ඩු ක්‍රම මාදිරිය බලන්න. මේකේ පළවෙනි එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත සහ අනම්‍ය එක. ඒක නිවැරදි. දෙක බලන්න. සම්ප්‍රදායන් හා චාරිත්‍ර ව්‍යවස්ථාවේ අංග ලෙස සලකයි. ඇමරිකාවේ හිම තත්වයක් නැහැ. හිම තියෙන්නේ බ්‍රිතාන්‍යයේ. C බලන්න. ද්විපක්ෂ ක්‍රමයක් මත ගොඩනැගී ඇත. ඒක නිවැරදි. D ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බලතල බෙදා හැර තිබේ. ඒක නිවැරදි. ඊ පිළිතුර ප්‍රාන්තවල ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත කළේ. දැන් මේකේ නිවැරදි ප්‍රකාශ ඇතුළත් කාණ්ඩය. වැරදි ප්‍රකාශය B. B නැතුව තියෙන ප්‍රකාශ කාණ්ඩය වෙන්නේ ඒක ඇතුළත් වෙන්නේ හතරවෙනි පිළිතුරේ. සමා වෙන්න මේ තුන්වෙනි පිළිතුරේ A C D E. එතකොට තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. ඊළඟට බලන්න 24 වෙනි ප්‍රශ්නය. ස්විට්සර්ලන්ත ෆෙඩරල් ක්‍රමය පිළිබඳව අහන්න. පළවෙනි ප්‍රකාශය සහසන්ධීය ලක්ෂණ සහිත ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක. ඒක නිවැරදි. එතකොට දෙවෙනි පිළිතුර බලන්න. ප්‍රධාන ව්‍යවස්ථානුකූල සිද්ධාන්තය වන්නේ හවුල් පාලනය සහ ස්වයං පාලනය යන්නේ. ඒක නිවැරදි. ඊළඟ තුන්වෙනි පිළිතුර බලන්න. කැන්ටන් 26කින් සමන්විතය. කැන්ටන් ගණන හරි. කැන්ටන් 26ක් තියෙනවා. ඊළඟට බලන්න හතරවෙනි එක මධ්‍යම ආණ්ඩුව තල දෙකකින් සමන්විතය. තල දෙකකින් නෙවෙයි තල තුනකින් සමන්විතයි. මධ්‍යම ආණ්ඩුව කැන්ටනය පළාත් පාලන ආයතන. ඒ කියන්නේ එතකොට තල තුනක්. එතකොට ඒක වැරදි. ඊ ජනමත විචාරණ ක්‍රමය බහුලව භාවිතා කරයි. අතරම ස්විට්සර්ලන්තයේ තමයි ලෝකයේ වැඩියෙන්ම ජනමත විචාරණය භාවිතා කරන රාජ්‍යයක් වන්නේ. එතකොට ඒක නිවැරදි. එතකොට මේකේ වැරදි ප්‍රකාශය D ප්‍රකාශය D ඇතුළත් නොවන ප්‍රකාශය වෙන්නේ දෙක A B C
එතකොට දෙවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට බලන්න 25 වෙනි ප්‍රශ්නේ. ඒකෙන් අහන්නේ ඉන්දියානු ෆෙඩරල් ක්‍රමය ගැන. මේකේ බලන්න පිළිතුර. පළවෙනි එක ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ස්ථාපිත කර තිබේ. ඒ නිවැරදි. බලතල බෙදීමේ ලයිස්තු ක්‍රමයක් අනුගමනය කරයි. නිවැරදි. ලයිස්තු වර්ග 3ක ලයිස්තු ක්‍රමයක් අනුගමනය කරලා තිබෙනවා. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රාන්ත රාජ්‍ය කටයුතු වලට මැදිහත් වීමේ බලය ඇත්තේ අගමැතිවරයාට. නමුත් ඒක තමයි වැරදි වෙන්නේ. මොකද මේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තිබෙන්නේ ජනාධිපතිවරයාට. හැබැයි ජනාධිපතිවරයා ඒ නියෝග ක්‍රියාවට නගන්නේ අගමැතිවරයාගේ උපදෙස් ඇතුව. නමුත් ව්‍යවස්ථානුකූලව අපි බලන්න ඕන ජනාධිපතිවරයාට තමයි ඒක තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. ඊළඟට ආකාර 3ක හදිසි අවස්ථා බලතල හිමිය. ඒක නිවැරදි. ඊළඟට අන්තර් ප්‍රාන්ත ගැටුම් අන්තර් ප්‍රාන්තාණ්ඩු ගැටුම් නිවැරදි කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒකත් නිවැරදි. එතකොට මේකේ වැරදි ප්‍රකාශය C. එතකොට C ඇතුළත් නොවන පිළිතුර C ඇතුළත් නොවන පිළිතුර තමයි පස්වෙනි එක A B D E. එතකොට පස්වෙනි ප්‍රකාශය තමයි නිවැරදි වෙන්නේ. දැන් බලන්න ඊළඟට 26 වෙනි ප්‍රශ්නය. දැන් මේකේ ප්‍රශ්න පහම එකට සකස් කරලා තියෙන්නේ වගුවක් විදියට. එතකොට ඒකෙදී ප්‍රකාශ දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රකාශ දෙක අතුරින් මේ ප්‍රශ්නයට වඩා ගැළපෙන පිළිතුර මේ වරහන් ඇතුලේ තියෙන අංකය ඒ අංකය තමයි ඔයගොල්ලෝ සටහන් කරන්න ඕනේ. එතකොට පළවෙනි අංකයෙන් මේ ප්‍රකාශ පිළිබඳව ඉදිරිපත් කරන්නේ පළවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. මේ විදිහට මේ අංක පහ මේ පිළිතුරු ප්‍රකාශ සටහන් වෙනවා. ඒ අනුව බලන්න මේ ප්‍රශ්නවල කොහොමද තත්ත්වය කියන එක. දැන් බලන්න ඉස්සෙල්ලා 26 වෙනි ප්‍රශ්නේ මොකක්ද ගැලපෙන්නේ ඒකට. ඔව් 26 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රකාශය 78 ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා දුර්වල කළේ. හරි. ඒක නිවැරදි. ඊළඟට 78 ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කළේ. එතකොට මොකද්ද නිවැරදි? ඒතර ප්‍රකාශ දෙකම සත්‍යයි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. එතකොට මේකේ සටහන් කරන්න ඕනේ අංක 1 කියලා. වර්ණය අංක 1. දෙවෙනි එක බලන්න 27 වෙනි එක. පළාත් සභා ක්‍රමයේ යටතේ ආකාර 3ක බලතල ලයිස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එතකොට ඒක හරි. ඊළඟට සමගාමී ලයිස්තුවේ බලතල බොහෝ දුරට මධ්‍යම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒක මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර සහයෝගිතාවෙන් ක්‍රියාවට නැගිය යුතුයි කියලා. එතකොට ඒ අර්ථයෙන් ගත්තම ඒක වැරදි. එතකොට සත්‍ය සහ අසත්‍ය දෙවෙනි පිළිතුර 28 බලන්න. 28 පළවෙනි ප්‍රකාශයෙන් කියන්නේ 78 මුල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සමානුපාතික නියෝජන ක්‍රමය සමග මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ. ඒක හරිද ඒ ප්‍රකාශය? ඒක වැරදි. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වලා දුන්නට මනාප ක්‍රමය ගෙනාවේ 14 වෙනි සංශෝධනයේ. ඊළඟට දෙවෙනි ප්‍රකාශය බලන්න. සමානුපාතික නියෝජන ක්‍රමය දේශපාලන පක්ෂ නායකත්වයේ බලය දුර්වල කළේය. එතකොට ඒකත් වැරදි. එතකොට මේ ප්‍රකාශ දෙකම වැරදි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ බලන්න. 78 ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ යටතේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය ලබා ගැනීම සඳහා ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය 105කි. ඒක හරි. ඊළඟට සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ සුළු ජනවාර්ගික පක්ෂවල නියෝජනය දුර්වල කරයි. ඒක වැරදි. මොකද සමානුපාතික නියෝජන ක්‍රමය තුළ සුළු ජනවාර්ගික පක්ෂවල නියෝජනය ශක්තිමත් වෙනවා කලින්ට වඩා. එතකොට සත්‍ය සහ අසත්‍ය ප්‍රකාශ. එතකොට දෙවැනි පිළිතුර තමයි මේකට යොමු කළ යුත්තේ.
ඊළඟට 30 වෙනි ප්‍රශ්නය බලන්න. ජනමත විචාරණ ක්‍රමය පළමු වරට හඳුන්වා දෙන ලද්දේ 1978 ව්‍යවස්ථාව මගින්. ඒක නිවැරදි. ඊළඟට දෙවෙනි පිළිතුර ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තම කැමැත්ත මත ජනමත විචාරණයක් පැවැත්විය හැකිය. ඒක වැරදි. ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන. ඒ ආරම්භය තිබෙන ප්‍රතිපාදන අනුව සමහර කාරණා පිළිබඳව පමණයි ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්විය හැක්කේ. ඒ අනුව පළමු ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. තර පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ. දැන් වාර දෙකක් මේ විභාගෙ තිබුණා 2019 2020. දැන් මේ අවුරුද්දේ මේ පැවැත්වුණු දිනය පිළිබඳව තවම නිශ්චිත නැහැ. නමුත් නොවැම්බර් මාසෙ තියෙනවා කියලා රජය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔබ මේ වෙන විට මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි මේ ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට මුහුණ දීම සඳහා සූදානම් වෙන්න. මොකද මේක හැම දෙයක්ම කියුණු විදියට අහනවා. ඒ නිසා ඔයගොල්ලන්ට බොහොම පහසු ආකාරයට මේ සැකසීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ කාලාන්තරයක් තිස්සේ සැකසිච්ච සැකස්මක්. නමුත් ඒක නවීකරණය කරලා තියෙනවා ඔයගොල්ලන්ට පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ආකාරයට. දැන් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස පිළිබඳව. මොකද මේ 30 වෙනි එක ආයෙ පාරක් කියලා දෙන්න. 30 වෙනි එක. right. 30 වෙනි එක අපි ගත්තොත් මේ ප්‍රශ්නේ කියන්නේ ජනමත විචාරණ ක්‍රමය පළමු වරට හඳුන්වා දෙන ලද්දේ 1978 ව්‍යවස්ථාව මගිනි. ඒක හරි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මුල් වරට ජනමත විචාරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නේ 78 ව්‍යවස්ථාවේ. ඊළඟට ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තම කැමැත්ත මත ජනමත විචාරණයක් පැවැත්විය හැකියි. දැන් මේ ආරම්භය සීමාවන් තියෙනවා. මේ සීමාවන් මුල් ව්‍යවස්ථාවේ තිබිච්ච සීමාවන් 19 වෙනි සංශෝධනයෙන් ඉවත් කළා. නමුත් යම් ප්‍රමාණයකට ඒවා ශක්තිමත් කරලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ. ඉතින් එතකොට ඕනෑම කරුණක්, ඒ කියන්නේ ජනාධිපතිවරයා හිතන ඕනෑම කරුණක් ජනමත විචාරණයට ලක් කරන්න එහෙම හැකියාව නැහැ. ඉතින් සීමාවන් යටතේ තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය තර්කානුකූල වැරදි ප්‍රකාශයක්. අසත්‍ය. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර සත්‍ය සහ අසත්‍ය. ඊළඟට බලමු අපි දෙවෙනි B කොටස. මොකද මේ කාලය ඔයගොල්ලෝ කළමනාකරණය කරගන්න ඕන. පැය දෙකක කාලයක් තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේම තමයි උත්තර ලියන්න ඕන. එතකොට මේ සමාන කාල කළමනාකරණයකින් අවශ්‍යයෙන්ම මේ බහුවර්ණ පිළිතුරු පත්‍රයට පැයක් යොමු කරනකොට මේකට පැයක් යොමු කරන්න. මොකද ප්‍රශ්න 20ක් තියෙනවා. ප්‍රශ්න 20කට එතකොට එක ප්‍රශ්නයකට විනාඩි 2ක් කෙටි පිළිතුරු අපේක්ෂා කරන්නේ. කෙටි නිශ්චිත පිළිතුරු මේකදී අපේක්ෂා කරනවා. අනවශ්‍ය දීර්ඝ විස්තර සැපීමෙන් වළකින්න. මොකද මේ අහනවනේ කෙලින්ම ඒ විස්තර. ඒ නිසා ඒ පිළිබඳව ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. මොකද කාලය කළමනාකරණය කර ගැනීම මේ ආරම්භය ඉතා වැදගත්. දැන් අපි බලමු මේ ප්‍රශ්නයකින් එක. ඒකීය ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ දෙකක් නම් කරන්න. ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒවා අතුරින් දෙකක්. අපි දන්නවා ඒකීය ආණ්ඩු ක්‍රමයක ස්වාධිපත්‍ය බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව සතුව. නැත්නම් එක ජාතික ආයතනයකට පැවරා තියෙනවා. ඒක තමයි පළවෙනි ලක්ෂණය. ඊළඟට ව්‍යවස්ථාදායක ඒකමාණ්ඩලික වාදය පදනම් කරගෙන තමයි සංවිධානය කරලා තියෙන්නේ. ඒක තවත් ලක්ෂණයක්. ඊළඟට ෆෙඩරල් ආණ්ඩු ක්‍රම වලට සාපේක්ෂව සංකීර්ණභාවය අඩුයි. ඒ වගේම කාර්යක්ෂමභාවය වැඩි. මේ ලක්ෂණ කීපයක් මම කිව්වේ. එතකොට මේවයින් දෙකක් පමණක් තවත් තියෙන ලක්ෂණ. අපිට තියෙන වෙලාවත් එක්ක අපිට ඒවා ඉදිරිපත් කරන්න අනිත් ප්‍රශ්න සාකච්ඡා කළ යුතු නිසා ඊළඟට බලන්න සංධීය ආණ්ඩු ක්‍රමය බිහිවන ක්‍රම දෙකක් තිබේ. එම ක්‍රම දෙක නම් කරන්න. එතකොට නිශ්චිතවම කියනවා ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක නම් කරන්න. දැන් පළවෙනි ක්‍රමය තමයි ඔයගොල්ලෝ දන්නවා ස්වාධීන රාජ්‍යයක් විදිහට තිබිලා වෙන වෙලා තිබෙන දේශපාලන ඒකක එකට එකතු වෙලා සංධීය රාජ්‍යයන් පිහිටුවා ගැනීම. මේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රාජ්‍යයන් වල සිදු වුණේ මේ ක්‍රියාවලිය.
ඊළඟට ඒකීය රාජ්‍යයක් ලෙස පැවති රාජ්‍යයන් සංධී රාජ්‍යයන් බවට පත් වීම. දැන් බෙල්ජියම් වගේ තැනක සිද්ධ වුණේ මේ වගේ තත්ත්වයක්. මෙන්න මේ ක්‍රම දෙක තමයි සංධී රාජ්‍යයක් සංධී ආණ්ඩු ක්‍රමයක් බිහිවීමට බලපාන ප්‍රධාන ක්‍රම වන්නේ. ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ බලන්න. විධායක බලය සංවිධානය වීම අනුව පවත්නා ආණ්ඩු ක්‍රම වර්ග 3ක් තිබේ. ඒවායින් දෙකක් නම් කරන්න. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ආණ්ඩු ක්‍රම වර්ග කිරීමේ පදනම් පිළිබඳව. එතකොට ඒක ආකාරයක් තමයි විධායක බලය සංවිධානය වීම අනුව පවත්නා ආණ්ඩු ක්‍රම වර්ග කිරීම. එතකොට විධායක බලය තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව. එතකොට මේ අනුව විධායක බලය සංවිධානය වීම සම්බන්ධයෙන් තියෙන ආණ්ඩු ක්‍රම වර්ග 3ක් තියෙනවා. එකක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, අනිත් එක ජනාධිපති ආණ්ඩු ක්‍රමය, අනිත් එක මිශ්‍ර ආණ්ඩු ක්‍රමය. දැන් මේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමය පිළිබඳව ගත්තොත් ඒ පිළිබඳව තියෙන වඩා ජනප්‍රියම ආණ්ඩු ක්‍රමය තමයි අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම. අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම. දැන් මේක තමයි වඩා ජනප්‍රිය වෙන්නේ. මොකද කැබිනට් ක්‍රමයක් ජනාධිපති ක්‍රමයක් මේ දෙකේම අංග ලක්ෂණ සංකලනයෙන් තමයි අර්ධ ජනාධිපති ක්‍රම සකසලා තියෙන්නේ. එතකොට මේ තුනෙන් දෙකක් ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට බලන්න 34 වෙනි ප්‍රශ්නය. සමාජවාදී ප්‍රධාන ප්‍රභේද 33 වෙනි ප්‍රශ්නය පොඩ්ඩක් කියන්නකෝ. right. විධායක බලය සංවිධානය වීම අනුව ජනාධිපති මේ පවත්නා ආණ්ඩු ක්‍රම වර්ග 3ක් තිබේ. ඒවායින් දෙකක්. එකක් තමයි පාර්ලිමේන්තු නැත්නම් කැබිනට් ආණ්ඩු ක්‍රමය. අනිත් එක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය. තුන්වෙනි එක දැන් ඕල දෙකයි කියන්නේ නමුත් දැනගන්න තුන්වෙනි එක මිශ්‍ර ආණ්ඩු ක්‍රමය. දැන් එතෙන්දී ඕගොල්ලෝ කිව්වට කමන්නේ මිශ්‍ර ආණ්ඩු ක්‍රමය කියලා නොකියුවට අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම කිව්වත් නිවැරදියි. මොකද ඒකේ තියෙන ජනප්‍රියම වර්ෂන් එක තමයි අර්ධ ජනාධිපති ආණ්ඩු. ලෝකේ ජනාධිපති ආණ්ඩු ක්‍රම වල වැඩි ප්‍රමාණයක් තියෙන අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රම. දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ තියෙන්නේ ඒ වගේ ඒ බඳු ආණ්ඩු ක්‍රමයක් නේ. කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ සංකලනයෙන් ඒ දෙකේ ලක්ෂණ උකහාගෙන ඒ අනුව සැකසුණු ආණ්ඩු ක්‍රමයක් නෙමේ නේ. ඒතර වඩා ශක්තිමත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ජනාධිපති විධායකයක් බිහි වෙන්නේ අර්ධ ජනාධිපති ක්‍රමවල. මොකද කිසිදු සංවරණයකට තුලනයකට ලක් නොවන ආකාරයට තමන්ගේ බලය ශක්තිමත් කරගන්න ස්වරූපයක් නෙමේ අර්ධ ජනාධිපති ක්‍රමවල තියෙන්නේ දක්නට ලැබෙන්නේ. ඊළඟට බලන්න 34 වෙනි ප්‍රශ්නය. සමාජවාදී ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. ප්‍රධාන ප්‍රභේද ගොඩක් තියෙනවා. නමුත් මෙතෙන්දී මම අහන්නේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. නිශ්චිත ප්‍රභේද දෙකක්. මොකක්ද? සමාජවාදයේ නිශ්චිත ප්‍රභේද දෙකක්. හරි? ඒ ප්‍රභේද දෙක නම් කරන්න. හරි? මොකක්ද ප්‍රභේද දෙක? පළවෙනි ප්‍රභේදය තමයි මනෝරාජික සමාජවාදය. දෙවෙනි එක තමයි විද්‍යාත්මක නැත්නම් විද්‍යාත්මක සමාජවාදය. මනෝරාජික සමාජවාදය, විද්‍යාත්මක සමාජවාදය. එතකොට මාක්ස්ට පෙර පැවති සමාජවාදී අදහස් පොදුවේ සලකන්නේ මනෝරාජික සමාජවාදී අදහස් විදියට. එතකොට ඒ ඔක්කොම එකට එකතු වුණාම තමයි මනෝරාජික සමාජවාදය එන්නේ. විද්‍යාත්මක මාක්ස්වාදයේ සමාජවාදය එන්නේ මාක්ස් සහ එංගල්ස් මාක්ස්වාදී න්‍යාය ඉදිරිපත් කරාට පස්සේ. එතකොට ඒක මාක්ස්වාදය. විද්‍යාත්මක සමාජවාදය කියලා කියන්නේ මාක්ස්වාදය. එතකොට ඒකේ පදනම වෙන්නේ අර මනෝරාජික සමාජවාදී තියෙන සමහර දේවල් බොහෝ දේවල් බැහැර කරමින් ඒ වෙනුවට විද්‍යාත්මක විවරණයකින් මේ විග්‍රහයන් ඉදිරිපත් කිරීම තුළ. මොකද ඒකේ කොටස් තුනක් තියෙනවා. දර්ශනය, දේශපාලනය, ආර්ථිකය මේ කාරණා පිළිබඳව විද්‍යාත්මකව සාකච්ඡා කිරීම තමයි ඒකේ ලක්ෂණය වෙන්නේ. එතකොට සමාජවාදී ප්‍රධාන ප්‍රභේද දෙක මනෝරාජික සමාජවාදයත් විද්‍යාත්මක සමාජවාදයත්. ඊළඟට 35 වෙනි ප්‍රශ්නය බලන්න. ස්ත්‍රීවාදයේ ප්‍රභේද දෙකක් නම් කරන්න. ප්‍රභේද ගොඩක් තියෙනවා.
ගණනාවක් තියෙනවා. ඒ ප්‍රභේද අතරින් දෙකක් නම් කරන්න. අපි ගත්තොත් ඒවා එකක් ලිබරල් ස්ත්‍රීවාදය. දෙවෙනි එක සමාජවාදී ස්ත්‍රීවාදය. සමහර අයකට කියනවා මාක්ස්වාදී ස්ත්‍රීවාදය කියලා. එකක් නිවැරදි. තුන්වෙනි එක රැඩිකල් ස්ත්‍රීවාදය. හතරවෙනි එක පශ්චාත් යටත් විජිත ස්ත්‍රීවාදය. පස්වෙනි එක පශ්චාත් නූතන ස්ත්‍රීවාදය. දැන් එතකොට මේ ප්‍රභේද පහෙන් පහක් කිව්වනේ මම. මේ පහෙන් ඕනෑම දෙකක්. මේ ප්‍රභේද පහෙන් ඕනෑම දෙකක් ඔයගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඊළඟට 36 වෙනි ප්‍රශ්නය ගැටුම් වල ප්‍රධාන පැතිකඩ දෙකක් හඳුනාගත හැකිය. එම පැතිකඩ දෙක නම් කරන්න බලන්න. දැන් මේ වෙනකොට ඔබ මේ අධ්‍යයනය කරලා තියෙනවා මේවා. එතකොට ගැටුම් වල ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. සාධනීය පැතිකඩ සහ නිෂේධනීය පැතිකඩ. ගැටුම් වල යහපත්භාවය, යහපත් පැත්ත, හොඳ පැත්ත සහ ගැටුම් වල නරක පැත්ත. සාධනීය පැතිකඩ. පළවෙනි පිළිතුර ගැටුම් වල සාධනීය පැතිකඩ, දෙවෙනි පිළිතුර ගැටුම් වල නිෂේධනීය පැතිකඩ. දැන් ඔයගොල්ලෝ දන්නවා ගැටුම සමාජයට හිත කරයි. සමාජ සංවර්ධනය ගැටුම මගින් සිදු කරනවා. සමාජයේ ප්‍රශ්න තියෙන බව හඳුනාගන්නේ ගැටුම් තුලින්. එතකොට සමාජ සංවර්ධනයේ ගාමක බලවේගයක් ගැටුම කියන්නේ. එතකොට ඒ අර්ථයෙන් බොහෝ අය ගැටුම හොඳ දෙයක් විදිහට තමයි අර්ථකථනය කළේ. ඒතර අන්නේ කට්ටිය ඉදිරිපත් කරපු අදහස් මාලාව තමයි ගැටුම් වල සාධනීය පැතිකඩ කියන්නේ. ඊළඟට ගැටුම් වල නිෂේධනීය පැතිකඩ දැන් මේ විස්තර කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ. ගැටුම් වල නිෂේධනීය පැතිකඩ කියන්නේ ගැටුම් හානි කරයි, විනාශකාරී, සමාජය තුල බෙදීම් ඇති කරනවා. ඒ මගින් සිදුවන මානව ආර්ථික පාරිසරික ව්‍යසනය වැඩි. ඒ නිසා සමාජයේ ගැටුම් බැහැර කළ යුතුයි. ඒ අර්ථයෙන් ගැටුම් නිෂේධනීයයි. එතකොට ඔයගොල්ලෝ පිළිතුරු සැකසෙන්න ඕන ගැටුම් වල සාධනීය පැතිකඩ සහ ගැටුම් වල නිෂේධනීය පැතිකඩ. ඊළඟට බලන්න 37 වෙනි ප්‍රශ්නේ. යටත් විජිත බිහි වූ ආකාර දෙකක් හඳුනාගත හැකිය. එම ආකාර දෙක. එතකොට යටත් විජිත බිහි වෙච්ච ආකාර අත්‍යවශ්‍යම දෙකයි. ඒ දෙක තමයි මේකෙන් අහන්නේ. පළවෙනි ක්‍රමය තමයි මේ ජනපද හරහා යටත් විජිත බිහි වීම. ඒ කියන්නේ කිසියම් යටත් විජිත රාජ්‍යයක ජනතාව වෙනත් රාජ්‍ය හොයාගෙන ගිහිල්ලා ඒවා ජනාවාස කරලා ඒ රාජ්‍යයන් වල තමන්ගේ මව් රටේ තිබිච්ච දේශපාලන ආර්ථික ක්‍රම ස්ථාපිත කරලා ඒ රටේ ආධිපත්‍යයට අනුව එම දේශයන් පවත්වාගෙන යාම. දැන් උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යෝ ඇමරිකාවට ගියා, කැනඩාවට ගියා, ඕස්ට්‍රේලියාවට ගියා, දකුණු අප්‍රිකාවට ආවා, නවසීලන්තයට ආවා. ඒ ඇවිල්ලා ඒ ප්‍රදේශවල ජනපදකරණය කරලා දේශපාලන සංස්ථා හදලා ඒ හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතු වුණු එයා ආධිපත්‍යයට යටත් වුණු දේශපාලන ක්‍රම පවත්වාගෙන. ඒක ජනපද ක්‍රමය. ඊළඟට දෙවෙනි ක්‍රමය යම් කිසි ප්‍රදේශයක් කිසියම් බලගතු අධිරාජ්‍යයක් විසින් එක්ක ගිවිසුමකින් එහෙම නැත්නම් යුද බලයෙන් යටත් කිරීම, ඈඳා ගැනීම, ඈඳාගෙන පවත්වාගෙන යාම. ඒ කියන්නේ යටත් විජිත වල තියෙන සුලභම ලක්ෂණය. යටත් විජිත රාජ්‍ය බිහිවීමේ සුලභ ලක්ෂණය. දැන් ඔයගොල්ලෝ දන්නවා යුරෝපෙන් ආවා, යුරෝපා ජාතීන් අප්‍රිකාවට, ලතින් ඇමරිකාවට, ආසියාවට ඇවිල්ලා මේ රටවල් අල්ලගෙන ඒ රටවල් වල යටත් විජිත ආණ්ඩු, යටත් විජිත කරණය ඇති කළා. හරි? අපි කතා කරන ලංකාවෙත් යටත් විජිත කරණය සිද්ධ වෙන්නේ මේ ආකාරයට. එතකොට කෙලින්ම ඈඳා ගැනීමක්, ඍජු පාලනයක්. හරි? ජනපදකරණයක් නෙවෙයි. එතකොට අතර ජනපදකරණයක් තිබුණාට මෙතන ජනපදකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි ක්‍රමය. දැන් ඕගොල්ලන් පැහැදිලි ජනපද ක්‍රමයයි
යටත් කර ගැනීමයි. මේ දෙක තමයි මේ ක්‍රම දෙක. 38 මේක අහන්නේ වෙනස් විදිහකට ප්‍රශ්නයක්. පහත සඳහන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් ඡන්ද බලය සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් මොනවාද? දැන් මේ ආණ්ඩුක්‍රම දෙකක් දීලා තියෙනවා. මේ දෙකෙන් ඡන්ද බලය සම්බන්ධයෙන් මේ දෙක තුල සිදුවෙච්ච සුවිශේෂී සිදුවීම. දැන් ඔයගොල්ලෝ දන්නවා 1910 මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් තමයි ලංකාවට මුල්වරට ඡන්ද බලය හිමි වෙන්නේ. ඒ ඡන්ද බලය සීමිත ඡන්ද බලයක්. සීමිත ඡන්ද බලය සැකසුනේ උගත්කම සහ දේපොළ සුදුසුකම දේපොළ හිමිකම මත පදනම්. එතකොට ඒ ශ්‍රී ලාංකික නියෝජිතයා තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්වුණා 1912 වරුද්දේ. ඒ මැතිවරණයෙන් ශ්‍රී ලාංකික නියෝජිතයෙක් මුල්වරට තෝරාගත්තා. කවුද ඒ නියෝජිතයා? පොන්නම්බලම් අරුණාචලම්. ලංකාවේ පළවෙනි පොන්නම්බලම් රාමනාදන් තමයි පළවෙනි නියෝජිතයා වෙන්නේ. ඒතකොට සීමිත ඡන්ද බලයක් තමයි මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දුන්නේ. ඊළඟට ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලින් මොකක්ද වෙන්නේ? 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ඒ දක්වා තිබිච්ච ඡන්ද බලය තවත් ඉස්සරහට ගෙනහිල්ලා ඒක සර්වජන ඡන්ද බලයක් බවට පත්වලු. නැත්තම් සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නා. ජනගහනයේ කිසියම් වැඩිහිටි වයස් කාණ්ඩයක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම කිසිදු ભેදයකින් තොරව කිසිදු සීමාවකින් තොරව අර කලින් වගේ උගත්කම දේපොළ සුදුසුකම මේවා ભેද සැලකිලි නොගෙන ඒ වැඩිහිටි පුරවැසියන්ට ලබා දීපු අයිතියක් ඡන්ද අයිතිය. දැන් එදා අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඡන්ද අයිතිය ප්‍රදානය කළා. 1959 දී සංශෝධනයකින් ඒක ඒ වයස් ප්‍රමාණය අඩු කරලා අද වෙනකොට අවුරුදු 18ට වැඩි සියලු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද අයිතිය පුරවැසිකම තියෙන හිමි වෙනවා. එතකොට ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ඡන්ද අයිතිය සම්බන්ධයෙන් ඡන්ද බලය සම්බන්ධයෙන් සිදු කළ වෙනස් වීම තමයි හඳුන්වා දීම තමයි සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕන 1910 මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ සීමිත ඡන්ද බලය හඳුන්වා දීම සහ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම. ඊළඟට බලන්න 39 වෙනි ප්‍රශ්නය. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව සකස් වූයේ ආයතන 3ක එකතුවෙනි. ඒවායින් දෙකක් නම් කරන්න. හරි. ආයතන 3ක් තියෙනවා. ඒ තුනෙන් දෙකක්. පළවෙනි ආයතනයේ නාමික විධායක කියන්නේ රැජින. එහෙම නැත්නම් අග්‍ර ආණ්ඩුකාරවරයා. දෙවෙනි එක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. තුන්වෙනි එක සෙනෙට් සභාව. එහෙම නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ක්‍රියාත්මක වුණු සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව මූලික ආයතන 3කින් සමන්විත වුණා. ඒ තුනෙන් දෙකක් අග්‍ර ආණ්ඩුකාරවරයා එහෙම නැත්නම් රැජින ඊළඟට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නැත්නම් මහජන මන්ත්‍රී මණ්ඩලය ඊළඟට දෙවනි මණ්ඩලය නැත්නම් සෙනෙට් සභාව උත්තර මන්ත්‍රී මණ්ඩලය. මේ තුනෙන් දෙකක් තමයි ඔයගොල්ලෝ මෙතනදී සැපිය යුත්තේ. ඊළඟට බලන්න 40 වෙනි ප්‍රශ්නය. 40 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් නම් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඒ වයින් දෙකක් අපි බලමු. එකක් තමයි ව්‍යවස්ථානුකූල වාදය. තවත් එකක් මහජන පරමාධිපත්‍යය. තවත් එකක් බලතල බෙදීම. ඊළඟට සංවර්ණ හා තුලන. ඊළඟට නීති ආධිපත්‍යය. මානව අයිතිවාසිකම්. නිදහස් හා සාධාරණ මැතිවරණ. ඊළඟට මහජනයාතාවට වගවීම. දැන් මේ ලක්ෂණ කීපයක් මම කිව්වා. එයින් දෙකක්.
මේ ඕනෑම දෙකක්. ඊළඟට 41 වෙනි ප්‍රශ්නය ඒකීය රාජ්‍යවල පරිවර්තන වලට උදාහරණ දෙකක් ඉදිරිපත් වී ඇත. ඒ දෙක මොනවාද? දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ ඒකීය රාජ්‍යවල පරිවර්තන කියන්නේ? මොකක්ද ඇත්තටම පරිවර්තන කියන්නේ? ඒකීය රාජ්‍යවල වෙනස් වීම නැත්නම් ඒකීය මොකද ලෝකයේ කිසිම ආණ්ඩු ක්‍රමයක් ඒ තියෙන විදිහට ඒ අර්ථයෙන් 100%ක් ඒ පියෝ ටයිප් එකේ ආණ්ඩු ක්‍රම නෙවෙයි. 100%ක් සංධි ආණ්ඩු ක්‍රමත් නැහැ 100%ක් ඒකීය ආණ්ඩු ක්‍රමත් නැහැ ලෝකේ. ඒවායේ වෙනස් වීම වෙනවා. ඒවායේ පරිවර්තන වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා පැහැදිලිව අධ්‍යයනය කළ යුතු වෙනවා ඒකීය රාජ්‍යවල පරිවර්තන. මොකක්ද ඒකීය රාජ්‍යවල වෙන පරිවර්තනය? ඒකීය රාජ්‍යවල බලය විමධ්‍යගත වීම, බලතල විමධ්‍යගත කිරීම, ප්‍රාදේශීය ඒකක වලට කිසියම් ප්‍රමාණයකට බලතල විමධ්‍යගත කිරීම. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම ඒකීය රාජ්‍ය සංධීය ආණ්ඩු ක්‍රම බවට පත් වුණා කියන එක. ඒ කියන්නේ තියෙන ඒකීය රාජ්‍ය තත්ත්වෙන් ටිකක් එහාට ගිහිල්ලා තියෙනවා. සංධීය ලක්ෂණ පෙන්නනවා. නමුත් සංධීය ආණ්ඩු ක්‍රම නොවේ. දැන් මේ සම්බන්ධව දෙන්න පුළුවන් උදාහරණ දෙකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව. දැන් ඔයගොල්ලෝ දන්නවා මහා බ්‍රිතාන්‍ය ඒකීය ආණ්ඩු ක්‍රමේ පරමාදර්ශය. එහෙමනේ ඉගෙන ගත්ත ඒකීය ආණ්ඩු ක්‍රමේ පරමාදර්ශය. එතකොට මහා බ්‍රිතාන්‍ය පරමාදර්ශය තුල පහුගිය කාලේ මහා බ්‍රිතාන්‍ය තුල ඒ ප්‍රාදේශීය ඒකක වලට යම් ප්‍රමාණයක බලතල පැවරීමක් සිදු වුණා. උතුරු අයර්ලන්තය ඒකේ ගැටුමක් තිබුණා. ත්‍රස්තවාදී ගැටුමක් තිබුණා. ඒක බලය බෙදා හදා ගැනීමේ සම්මුතියකින් උතුරු අයර්ලන්තයට බලය පැවරුවා. ඊළඟට ස්කොට්ලන්තයටත් ඊට වඩා එහා ගියපු බලතල පැවරීමක් සිදු කළා. ඔවුන් ජනමත විචාරණ කරහා ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළා. ඊළඟට බ්‍රිතාන්‍ය අනිත් ප්‍රදේශයේ වන වේල්සයට අර දෙකට වඩා අඩු ප්‍රමාණයකට බලය පැවරීමක් සිදු කරලා තියෙනවා. එතකොට බ්‍රිතාන්‍ය කියන්නේ අත් වශයෙන්ම මේ ඒකීය ක්‍රමේ පරිවර්තනයක්. ඊට ශ්‍රී ලංකාව ඔයගොල්ලෝ කවුරුත් දන්නවා 1987 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ස්ථාපනය කරලා ඒ පළාත් සභාවලට කිසියම් ප්‍රමාණයකට ව්‍යවස්ථා සම්පාදන බලතල ලබා දීලා තියෙනවා. එතකොට ලංකාවෙත් අර අපි ඔය කතා කරන පරමාදර්ශී ඒකීය රාජ්‍ය ආකෘතිය නැහැ. පළාත් සභාවලට යම් බලතල දීලා තියෙනවා. ඒ දීලා තියෙනවා වගේම සමහර දේවල් තව දිය යුතු වෙනවා. ව්‍යවස්ථාවේ හැටියට, නීතිය හැටියට සමහර ඒවා ලබාගෙන තියෙනවා පසු. කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකාවේ දැන් තියෙන ආණ්ඩු ක්‍රමය සලකන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක පරිවර්තනයක් විදිහට. ඊළඟට බලන්න 42 වෙනි පිළිතුර ප්‍රශ්නය. 42 අහන්නේ ඇමරිකානු සංධීය ක්‍රමය යටතේ මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවට බලය පවරා ඇත්තේ ආකාර කිහිපයකට. ආකාර කිහිපයක් තියෙනවා. එතකොට මේ කිහිපයෙන් ඒවයින් දෙකක් ලියන්න. එතකොට එක ක්‍රමයක් තමයි මධ්‍යම ආණ්ඩුවේ බලතල දක්වා තැබීම. එතකොට අවධාරිත බලතල මධ්‍යම ආණ්ඩුවට පැවරෙන ආවේනික බලතල. හරි? කෙලිම විදේශ සම්බන්ධතා, ජාතික ආරක්ෂාව වගේ බලතල මධ්‍යම ආණ්ඩුවට පවරලා. ඊළඟ දෙවෙනි බලතල තමයි මධ්‍යම ප්‍රාන්ත ආණ්ඩු වලට පැවරෙන බලතල. දැන් ඒක එහෙම කියන්නේ නැහැ කෙලින්ම. එහෙම කියන්නේ කොහොමද? ප්‍රාන්ත ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව විසින් අවධාරණය නොකළ සහ මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් ප්‍රාන්ත ආණ්ඩු වලට තහනම් නොකළ බලතල. හරි? එතකොට ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල. එහෙමයි අපි කියන්නේ. කෙටියෙන් කියන්නේ ප්‍රාන්ත ආණ්ඩු වලට පැවරෙන බලතල. ඊළඟට තුන්වෙනි එක තමයි සමගාමී බලතල. හරි? අපි කලිනුත් අපිට හම්බුණා බහුවර්ණ ප්‍රශ්නයක්. සමගාමී බලතල. සමගාමී කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු හවුලේ භුක්ති විඳින බලතල. එතකොට ඇමරිකානු ක්‍රමය තුලත් මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩු වලට හවුලේ භුක්ති විඳින්න පුළුවන් සමගාමී බලතල තිබෙනවා. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි
සංධීය ක්‍රමයේ ආරක්ෂාව සඳහා සමහර බලතල මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවලට තහනම් කරලා තියෙනවා. මොකද මේ දෙකෙන්ම බලපෑම් සිද්ධ වෙනවා සංධීය ක්‍රමයේ පැවැත්මට. ඒතකොට ඒ නිසා සංධීය ක්‍රමයේ ආරක්ෂාව සඳහා සමහර බලතල අන්න ඒකත් එක ක්‍රමයක්. මේ ක්‍රම හතරක් තියෙනවා. මේ ක්‍රම හතරෙන් දෙකක් මධ්‍යම ආණ්ඩුව සතු බලතල, ප්‍රාන්ත ආණ්ඩුව සතු බලතල, සමගාමී බලතල, තහනම් බලතල. හරි. මේ හතරෙන් දෙකක් ලියන්න ඕනේ. ඊළඟට 43 වෙනි ප්‍රශ්නය. 43 වෙනි ප්‍රශ්නය බලන්න. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය තල 3කින් සමන්විතය. ඒවායින් දෙකක් නම් කරන්න. තල 3ක් තියෙනවා. පළවෙනි තලයේ මධ්‍යම ආණ්ඩුව, දෙවෙනි තලය කැන්ටන කියලා කියන්නේ ප්‍රාන්ත නැත්නම් ප්‍රධාන බලය බෙදීමේ ඒකකය. ඊළඟට තුන්වෙනි තලය පළාත් පාලන ආයතන, ඒක හඳුන්වන්නේ කොමියුන කියලා. එතකොට මේ තුනෙන් දෙකක් මධ්‍යම ආණ්ඩුව, කැන්ටන, පළාත් පාලන ආයතන. මේ තුනෙන් දෙකක් තමයි ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට බලන්න 44 වෙනි ප්‍රශ්නය. රාජ්‍ය ප්‍රතිපත්ති ජීවන චක්‍රයේ ඕනෑම පියවර දෙකක් නම් කරන්න. රාජ්‍ය ප්‍රතිපත්ති කියලා කියන්නේ අපි කලින් කරගත්තා සංකීර්ණ ක්‍රියාවලියක් සරල කර අර්ථ දැක්වීම. එතකොට ඒකේ ඕඩර් එකේ හැටියට අපි ගත්තොත්, ඒ පිළිවෙලේ හැටියට ආරම්භයේ හැටියට ගත්තොත් මුලින්ම තියෙන්නේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය සැකසීම. රාජ්‍ය ප්‍රතිපත්ති චක්‍රයේ පළමු අවස්ථාව ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය සැකසීම. ඊළඟට දෙවෙනි එක ප්‍රතිපත්ති සැකසීම. ප්‍රතිපත්ති සැකසීම. තුන්වෙනි එක ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම. ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම. හතරවෙනි එක ප්‍රතිපත්ති ඇගයීම. ප්‍රතිපත්ති ඇගයීම. පස්වෙනි එක ප්‍රතිපත්ති සංශෝධනය කිරීම. හයවෙනි එක ප්‍රතිපත්ති ඈවර කිරීම. ප්‍රතිපත්ති ඈවර කිරීම. එතකොට මෙතන අවස්ථා 6ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ 6න් ඕනෑම දෙකක්, මේ පියවර 6ක් තියෙනවා, 6න් ඕනෑම දෙකක් ඕගොල්ලන්ගේ අහන්නේ දෙකක්. ඉතින් ඒක ඕඩර් එකේ හැටියට කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඕන තැනකින් පිළිවෙලට කිව්වත්, ඕඩර් එකකින් පිට කිව්වත් කමක් නැහැ. ඒතර මේ ඕනම පියවර දෙකක් නම් කරන්න තියෙනවා. ඊළඟට ස්වාධිපත්‍යයට ප්‍රධාන පැතිකඩ දෙකක් තිබේ. ඒ දෙක මොනවාද? ඒතර ස්වාධිපත්‍යයේ ප්‍රධාන පැතිකඩ දෙකක්. ඒතර අපි කිව්වොත් අභ්‍යන්තර ස්වාධිපත්‍ය සහ බාහිර ස්වාධිපත්‍ය. මේ දෙක තමයි ස්වාධිපත්‍යයේ ප්‍රධාන පැතිකඩ වෙන්නේ. ඒතකොට මේ දෙක නම් කරන්න ඕනේ. අභ්‍යන්තර ස්වාධිපත්‍යයත් බාහිර ස්වාධිපත්‍යයත්. ඊළඟට බලන්න 46 වෙනි ප්‍රශ්නය. ප්‍රංශ ආණ්ඩු ක්‍රමයේ පළාත් පාලනය තල 3ක් යටතේ සංවිධානය කර තිබේ. ඒවායින් දෙකක් නම් කරන්න. තල 3ක් යටතේ සංවිධානය කරලා තියෙනවා. නිශ්චිතවම කියනවා ඒ තුනෙන් දෙකක් තමයි ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. පළාත් පාලන ආයතන. පළවෙනි තලය තමයි කලාප. දෙවෙනි තලය තමයි දෙපාර්තමේන්තු. ඒ කියන්නේ කලාප වලට වඩා කුඩා ප්‍රාදේශීය එකක. කලාප ඇතුලේ තියෙන දෙපාර්තමේන්තු. කලාපයක් තුල දෙපාර්තමේන්තු කීපයක් තියෙනවා. තුන්වෙනි තලය, පහළම තලය තමයි කොමියුන. කොමියුන කියලා කියන්නේ ප්‍රජා ඒකක. කියන්නේ කුඩා පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන. ඊළඟට බලන්න 47 වෙනි ප්‍රශ්නය. ඒක අහන්නේ 78 ව්‍යවස්ථාවේ ප්‍රධාන සංශෝධන වලින් ආණ්ඩු ක්‍රමයේ ව්‍යුහය තුළ වෙනස්කම් ඇති කළ සංශෝධන කිහිපේ. ඒවායින් දෙකක් නම් කරන්න. මොකද සංශෝධන නම් 20ක් සිද්ධ කරලා තියෙනවා.
1978 ඉඳලා අද දක්වා ඒ 20න් බොහෝ සංශෝධන වලින් ආණ්ඩු ක්‍රමයේ ව්‍යුහය වෙනස් කරලා නැහැ. ව්‍යුහය කිව්වම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ආදී වශයෙන් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕන. හරි. ඒකයි ව්‍යුහයේ වෙනසක් කියන්නේ. එතකොට ව්‍යුහයේ වෙනසක් සිදු කරපු ප්‍රධාන ගණයේ සංශෝධන කීපයක් තියෙනවා. ඒතර අන්නේ සංශෝධන වලින් දෙකක් තමයි ඕගොල්ලන්ගේ මෙතෙන්දී අහන්නේ. මොනවද ඒ සංශෝධන? පළවෙනි එක 13 වන සංශෝධනය. පැහැදිලිවම ඔයගොල්ලෝ දන්නවා. බලය බෙදීමේ ඒකකයක් විදිහට බලතල විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා 1987 දී 13 වන සංශෝධනයෙන්. ඒකෙන් තමයි අද වර්තමානයේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය ස්ථාපනය කරලා තිබෙන්නේ. ඊළඟට 18 වන සංශෝධනය එමගින් ජනාධිපතිවරයාගේ කටයුතු යම් ප්‍රමාණයකට අධීක්ෂණය කරන්න පාර්ලිමේන්තු සභාවක් පිහිටවලා තිබුණා 2010 අවුරුද්දේ ස්ථාපනය කරපු 18 වෙනි සංශෝධනය. ඊළඟට 2019 දී 19 වෙනි සංශෝධනය මගින් 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා ඒ වෙනුවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා ඒ හරහා කිසියම් ප්‍රමාණයකට ආණ්ඩු ක්‍රමයට ආයතන ගණනාවක් ඇති කළා. ඒ හරහා ජනාධිපතිවරයාගේ බලය කිසියම් ප්‍රමාණයකට සංවර්ධනය කිරීම කළා. ඒ විදිහට 19 වෙනි සංශෝධනයත් ආණ්ඩු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරපු සංශෝධනයක්. ඊළඟට 20 වෙනි සංශෝධන ක්‍රියාවට නැගුණු ඒ සංශෝධනය මගින් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච ප්‍රතිපාදනයන් වෙනස් කරලා අවලංගු කරලා අහෝසි කරලා ඒ වෙනුවට නැවතත් අර 18 වෙනි සංශෝධනයේ තිබුණු ආකාරයේ පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම මගින් ආණ්ඩු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරලා තිබෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කරන්න පුළුවන්. 13, 18, 19, 20. දැන් ඕගොල්ලන්ට කෙනෙකුට කියන්න පුළුවන් 17 වෙනි සංශෝධනයක්. හැබැයි 17 වෙනි සංශෝධනය යෝජනා වුණා. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැනේ. ඉතින් ව්‍යුහාත්මක වෙනසක් ඇතිකල මේක අහනවනේ ඇතිකල කියලා කියනවනේ. ඒතර ඒ අර්ථයෙන් ගත්තම 17 වෙනි සංශෝධනය මේකට ඇතුළත් කරන්න බෑ. මේකට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ 13, 18, 19 සහ 20 කියන සංශෝධන. ඒතර මේ සංශෝධන හතරෙන් දෙකක් තමයි ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ. 48 වෙනි ප්‍රශ්නය මම දැම්මේ නිකන් එක ජනප්‍රිය මේ නිකන් සාමාන්‍ය දැනීම සඳහා ඔයගොල්ලන්ට පහත දැක්වන දේශපාලන පක්ෂ පිහිටුවීමට මුල් වූ නායකයින් නම් කරන්න. ලංකා කම්කරු පක්ෂය ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මේ පක්ෂය බිහි කරන්න මුල් වුණු නායකයා වුණේ එවකට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වුණු ඒ.ඊ. ගුණසිංහ. ඊළඟට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය මේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායමක මූලිකත්වයෙන් පිහිටවූ පක්ෂයක්. ඒතකොට මේක පිහිටුවීමට මුල් වුණු නායකයා වෙන්නේ බැසිල් රාජපක්ෂ. ඊළඟට බලන්න 49 වෙනි ප්‍රශ්නය ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදරයෝ වර්ග දෙකකි. එම වර්ග දෙක නම් කරන්න. දැන් අපි කලිනුත් මේ ගැන කතා කළා මම හිතන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදරයෝ වර්ග දෙකකට බෙදනවා. රාජ්‍ය ක්‍රියාදරයෝ සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයෝ. දැන් රාජ්‍ය ජාතික රාජ්‍ය සහ අන්තර් රාජ්‍ය සංවිධාන බෙදලා තියෙනවා. ඊළඟට රාජ්‍ය නොවන ක්‍රියාදරයෝ යටතේ රාජ්‍ය නොවන ක්‍රියාදරයෝ මේ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන බහුජාතික සමාගම් එහෙම නැත්නම් පාරජාතික සංවිධාන ඊළඟට ත්‍රස්තවාදී සංවිධාන ඊළඟට කීර්තිමත් පුද්ගලයන්. දැන් මේ විදිහට වර්ග හතරක් තියෙනවා. දැන් හැබැයි සමහර වර්ගීකරණ වල සමහර අය මේ අන්තර් රාජ්‍ය සංවිධාන ඒ කියන්නේ ගෝලීය මට්ටමේ අන්තර්රාජ්‍ය සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කලාපීය අන්තර්රාජ්‍ය සංවිධාන, ඔය යුරෝපා සංගමය, සාක් සංවිධානය, ආසියානු සංවිධානය, ඊළඟට ෂැන්හයි සහයෝගිතා සංවිධානය. හරි මේ සංවිධාන වර්ග කරන්නේ සමහර අය රාජ්‍ය නොවන ක්‍රියාදරයෙක් විදිහට. සමහර අය තර්ක කරනවා මේවා රාජ්‍ය මූලිකත්වයෙන්
බිහි වෙන්නේ. එතකොට රාජ්‍ය මේවායි බලපෑම් කරනවා. මේවායි බොහෝ කටයුතු වලට රාජ්‍ය බලපෑම් කරන නිසා ඔවුනුත් රාජ්‍ය ක්‍රියාධර විදියට වර්ග කරලා තියෙනවා. ඉතින් ඒවා ඕගොල්ලන් මෙතෙන්දී වෙන්වෙන්ව ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන වර්ග දෙකයි තියෙන්නේ. ඒ වර්ග දෙක තමයි රාජ්‍ය ක්‍රියාධරයෝ සහ රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ. මම අර වැඩි විස්තරයක් කිව්වේ ඒවයි තියෙන අතුලත් වෙන්නව මොනවද කියන එක. එතකොට ප්‍රධාන වර්ගීකරණ දෙකයි ප්‍රධාන වර්ග දෙකයි රාජ්‍ය ක්‍රියාධරයෝ සහ රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ. ඊළඟට 50 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේට බලපාන්නා වූ සාධක ගණනාවක්. එයින් දෙකක්. එතකොට අපි බැලුවොත් ඒ සාධක දෙකක් අපි කීපයක් තියෙන එකක් භූදේශපාලනික පිහිටීම. ලංකාව ඉන්දියානු සාගරයේ ඉන්දියාවට ආසන්නයේ මධ්‍ය පිහිටට තියෙන රාජ්‍යයක්. විශේෂයෙන්ම ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තීරණය කිරීමේදී මේ භූදේශපාලනික පිහිටීම ඉතාම වැදගත් වෙනවා. ලංකාවට වෙනත් බලවතුන් ලංකාව කෙරෙහි ආකර්ෂණය වීමට ඉන්දියාව වගේම ඉන්දියානු සාගරයෙන් පිටස්තර බලවතුන් ඇමරිකාව, චීනය, යුරෝපය වගේ බලවතුන් ලංකාවට ආකර්ෂණය වීමට හේතුවකුත් තමයි භූදේශපාලන පිහිටීම. ඊළඟට සමාජ සංස්කෘතික සාධක අතීතයේදී ලංකාවේ ඒ අනුගමනය කරපු ඒ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ. ඊළඟට දේශපාලන ආර්ථිකය, ඊළඟට පාලන තන්ත්‍රයේ දේශපාලන අභිලාෂ, කියන්නේ පාලනය කරන අය කිසියම් රටකට නැත්තම් කණ්ඩායමකට ලැබියාවක් දක්වනවා නම් ඒගොල්ලන්ගේ දේශපාලන අභිලාෂ, ඒගොල්ල මාක්ස්වාදීද, ඒගොල්ල ධනවාදීද, ඒගොල්ල ලිබරල් ධනවාදීද මොනවද කියන එක තමයි එතනදී සාකච්ඡා කරන්නේ. ඊළඟට වැදගත් සාධකයක් කලාපීය සහ ජාත්‍යන්තර බල තුලනය. අද ලෝක දේශපාලනයේ තත්ත්වය මොකක්ද? අද අපේ කලාපයේ තත්ත්වය කුමක්ද? මේ බල තුලනය තුල අපේ විදේශ ප්‍රතිපත්තිය කොයි ආකාරයකටද සැකසිය යුත්තේ කියන එක. මේ කාරණා ඊළඟට ජන සමාජයේ අපේක්ෂාවන් සහ අධිපතිවාදී දෘෂ්ටි. මෙන්න මේ කාරණා රාශියක් පහක් තියෙනවා. ඒ හයක් තියෙනවා. ඒ කාරණා හයෙන් දෙකක්. ඒ කාරණා හයෙන් දෙකක් ඔයගොල්ලෝ කෙටියෙන් පැහැදිලි කරන්න. මේ ප්‍රශ්න විදේශ ප්‍රතිපත්තියේ ස්වභාවය තීරණය කිරීම සඳහා. එතකොට මේ විදිහට මේ ප්‍රශ්න පත්‍රය මම සැකසුවේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විදිහට පහුගිය ප්‍රශ්න පත්‍රත් සැලකිල්ලට අරගෙන ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ පහුගිය කාලේ පුරාම මේ දෘශ්‍ය අධ්‍යයන ක්‍රම වලට ලක් නොවුන නිසා මාර්ගගත ක්‍රමයට තමයි ඔයගොල්ලෝ හැම දෙයක්ම සපුරා ගත්තේ. එතකොට ඒ අර්ථයෙන් අපි ඒ ක්‍රමවේදයම භාවිතා කරමින් අපේ විශ්වවිද්‍යාලය තීරණය කළා ඔයගොල්ලෝ වෙනුවෙන් මේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට. ඒ සඳහා විෂයන් ගණනාවක් මූලිකත්වයේ ගත්ත. ඒ අතර දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට ඒ ආරාධිත සම්මන්ත්‍රණය මට බාර කළා. මම ඉතින් කලින් විදියට අනිත් අය කරපු විදියටම මම ප්‍රශ්න පත්‍රයක් සකසලා ඒ අනුව ඔයගොල්ලන්ට සාකච්ඡා කළා. දැන් මෙතෙන්දී අපිට තව ටික වෙලාවක් ඉතුරු වෙලා තිබෙනවා. ඒ වෙලාව තුළ ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න පත්‍රයට අදාළව හෝ වෙනත් හෝ ගැටලු තිබෙනවා නම් අපිට සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඔයගොල්ලන්ට මම ආරාධනා කරනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ chat box එකට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න කෙලින්ම ඉදිරිපත් කරන්නත් පුළුවන්. කැමති විදිහකට ඔයගොල්ලෝ එහෙම ප්‍රශ්න අහන්න අවස්ථාවක් තිබෙනවා. පේපේ කොහොමද ගන්නෙ? මේක මේක කොහොමද අපි මේ ළමයින්ට ගන්න? සර් අපි මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාලා තියෙන්නේ සර් පේපර් එක. ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාලා තියෙන්නේ. එතන ප්‍රශ්න නැහැ. පේපර් එක ගන්න පුළුවන්. නංගි ළමයිලා හැමෝටම ප්‍රශ්න පත්‍රයට අදාළව ගැටලු මොනවා හරි තියෙනවා නම් නැත්නම් විෂය සම්බන්ධ ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ අපගේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් වන නිශාන්ත හෙට්ටිආරච්චි ගුරු පියාණන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මොකද මේ වගේ අවස්ථාවක් ඕගොල්ලන්ට ලැබෙනවා අඩුයි. මොකද විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණාට පස්සේනේ හැමෝටම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ගෙන් දෙයක් දැනගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව ඔයගොල්ලන්ට අවස්ථාවක් කරගන්න කියලා මම කියනවා.
ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් විෂය සම්බන්ධව මේ වෙලාවේ අපේ සර්ගෙන් අහන්න පුළුවන් හැමෝටම. දැන් මේ මනෝරාජික සමාජවාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා විස්තර කරලා තියෙනවා. මේ දැන් මනෝරාජික සමාජවාදය කියන එක මූලික වශයෙන්ම 19 වෙනි සතවර්ෂයේ මුල් කාලීන සමාජවාදී අදහස්. ඒ කියන්නේ විද්‍යාත්මක සමාජවාදය පැමිණීමට පෙර දැන් මූලික වශයෙන්ම මේකේ පළ කීපයක් තිබුණා. ප්‍රංශ මනෝරාජික සමාජවාදීන් හිටියා, ඉංග්‍රීසි ආර්ථික විද්‍යාව පිළිබඳව ඉංග්‍රීසි උගතුන් හිටියා. මේ කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත් කරපු අදහස්. ඒගොල්ල සමානාත්මතා සමාජයක් අපේක්ෂා කළා, ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම සමුපකාර මත පදනම් වන පොදු දේපල ක්‍රමයක් ගැන අපේක්ෂා කළා, සාධාරණ සමාජයක් ගැන කතා කළා. විශේෂයෙන්ම රොබර්ට් ඕවන්, චාල්ස් ෆෝරියර් වගේ දේශපාලන දාර්ශනිකයෝ. දැන් මේගොල්ල මේ පොදුවේ ගත්තොත් දැන් මේ සමාජවාදය පිළිබඳව ඒගොල්ලන්ට ඒක ළඟා කර ගැනීමට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අදහස් මාලාවක් තිබුණා. පවතින පන්ති සහිත සමාජ ක්‍රමය විනාශ කළ යුතුයි. ඒකෙන් සමාජ අසාධාරණය සිදුවනවා. හැබැයි ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් විද්‍යාත්මක වැඩසටහනක් තිබුණේ නැහැ. ඒකෙන් තමයි ඒ කාර්යයකින් ඔවුන් විද්‍යාත්මක සමාජවාදයෙන් වෙනස් වෙන්නේ. හැබැයි ඔවුන් ප්‍රාර්ථනා කළා, අපේක්ෂා කළා මේ තියෙන ප්‍රශ්නයට මූලය මේ පන්ති විෂමතාවය, සෝරාකෑම, මර්ධනය මේක අවසන් විය යුතුයි. සාධාරණ සමාජයක් ගොඩනැගිය යුතුයි. නමුත් සාධාරණ සමාජය ගොඩනැගෙන විධික්‍රමය පිළිබඳ උන්ට නිශ්චිත වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අදහස් මනෝරාජිකයි කියලා, ඒ කියන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මනෝරාජික කියන එකේ අදහස් යුටෝපියන්. ඒකයි එතන ඒකේ අපේක්ෂාව. සර් තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. විධායක බලය අනුව බෙදෙන ආණ්ඩු ක්‍රමවලට ඒකතන්ත්‍ර ක්‍රමය ගන්න පුළුවන්ද කියලා. ඔව්, විධායක බලය මත පදනම් වෙලා දැන් අපි ඒකතන්ත්‍ර කියලා කියන්නේ මූලික වශයෙන්ම එක පුද්ගලයෙකුට නැත්නම් ඒකාධිපති ප්‍රමාණයේ ඒකාධිපති ටයිප් එකේ ආණ්ඩු ක්‍රම. එතකොට ඒකට රාජාණ්ඩු කියන්න පුළුවන්, ෆැසිස්ට් ආණ්ඩු කියන්න පුළුවන්. එතකොට මේ මොනවද කමියුනිස්ට් ආණ්ඩු තියෙන්න පුළුවන්. හරි. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලන්ගේ විෂය තුල ඒකතන්ත්‍ර ආණ්ඩු කියලා අතරම යෝජනා කරපු දැන් සාකච්ඡා කරන ආණ්ඩු ක්‍රම මේකට ගත්තට වැරද්දක් නැහැ. මම දකින්න වැරද්දක් නැහැ කියලා. මොකද දැන් යම් විදියකින් ප්‍රජාතන්ත්‍රවාදී විදියට තේරිලා ඒ ආණ්ඩු ක්‍රම තනි පුද්ගල ආධිපත්‍යයක් කරා ගියාම අධිකාරී තන්ත්‍රයක් බවට පත් වෙලා කාලයක් ගියාට පස්සේ ඒක මේ ඒ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් හැබැයි මේ න්‍යායික පසුබිම තුළ ඒක වැරද්දක් තියෙනවා. මොකද දැන් අපි මේ ආණ්ඩු ක්‍රම වර්ග කිරීමක් නේ මෙතන කරන්නේ. විධායක බලය හසුරවන ආකාරය. එතකොට තනිකරම එක පුද්ගලයෙකු අත පරම බලයක් හිමි වෙනවා. එතකොට ඒව ව්‍යවස්ථානුකූල ආණ්ඩු නෙවෙයි. ව්‍යවස්ථානුකූල ආණ්ඩු නොවන නිසා තර්කානුකූලව අපිට එහෙම ඇතුළත් කරන්න බෑ. නමුත් අර ප්‍රායෝගික තලයේ සමහර ආණ්ඩු මේ කෙලවර වෙලා තියෙන්නේ මේ ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රමයකින්. එහෙම බැලුවොත් අපිට එහෙම හිතන්න පුළුවන්. නමුත් තර්කානුකූල නෑ. ඒ නිසා ඒකතන්ත්‍ර ආණ්ඩු විධායක බලය හසුරවන ආණ්ඩු විදිහට. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුනේ මෙතන සාකච්ඡා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ගැන කතා කරන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රම බැහැර කරනවා. සර් තව ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යාත්මක සමාජවාදය කියන්නේ මොකක්ද කියලා අහන්න. ඔව්, විද්‍යාත්මක සමාජවාදය යනුවෙන් අදහස් කරන්නේ දැන් අපි කිව්වා වගේ මාක්ස් සහ ඒ පොරෝගාමින් ඉදිරිපත් කරපු සමාජවාදී අදහස්. ඔවුන් මනෝරාජ්‍යක සමාජවාදයෙන් වෙනස් වෙන්නේ ඔවුන් සමාජ අසාධාරණය ගැන කතා කළා වගේම ඒ සමාජ අසාධාරණය තොරන් කිරීම සඳහා නැත්නම් ඒ වෙනුවට වැඩපිළිවෙලක් නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් කිරීම නිසා. එතකොට නිශ්චිත වැඩසටහනක් සහිතව කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් මේ විද්‍යාත්මක සමාජවාදයේ මූලාරම්භකයෝ විදියට තමයි සැලකන්නේ. ඔවුන් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය රචනා කිරීමෙන් පස්සේ මේ විද්‍යාත්මක සමාජවාදය කියන එක නැත්නම් මාක්ස්වාදය කියන එක
කරලියට එනවා. එතකොට ඒකේ තුල ප්‍රධාන වශයෙන්ම දර්ශනය ගැන සමාජය ගැන ආර්ථිකය ගැන කතා කරනවා. එතකොට ත්‍රිවිධ වැඩසටහනක් තියෙනවා. විශේෂයෙන්ම ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී දර්ශනයකින් ඓතිහාසික භෞතිකවාදය, ද්වන්දාත්මක භෞතිකවාදය, ඒ වගේම ආර්ථිකය පිළිබඳ ඒ සෝරා කෑම, ඒ අතිරික්ත වටිනාකම් පිළිබඳ කතාව, ඊළඟට මාක්ස්වාදී දේශපාලන ක්‍රමය පිළිබඳව පන්ති ගැන, පන්ති සටන ගැන සාකච්ඡා කරනවා. එතකොට පැහැදිලිව නිශ්චිතව මාක්ස්වාදීන් විද්‍යාත්මක සමාජවාදය වෙනස් වෙන්නේ මනෝරාජික සමාජවාදයේ ඔවුන්ට වැඩපිළිවෙලක් තිබුණා. ඔවුන් අපේක්ෂා කරන වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්න ඔවුන් කටයුතු කළා. පසු කාලීන යුගයේ මේ විද්‍යාත්මක සමාජවාදය පදනම් කරගෙන ලෝකයේ පුරා සමාජවාදී රාජ්‍ය පද්ධතියක් බිහි වුණා. 1917 ඉඳලා 91 දක්වා ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 3/1 ප්‍රමාණයක් නියෝජනය කළේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය. එතකොට ඒකට පසුබිම් වුණේ මේ විද්‍යාත්මක සමාජවාදී න්‍යාය. එතකොට ඒක නිශ්චිත න්‍යායාත්මක වැඩපිළිවෙලක් සහිත දේශපාලන න්‍යායක්. ඒ වගේම ස්ත්‍රීවාදී ලිංගික ප්‍රමිතිකරණය කියන්නේ මොකක්ද? ඒ ගැන විස්තරයක් කරන්න කියලා. ලිංගික ප්‍රමිතිකරණය කියලා අදහසක් ඒක ටිකක් විවාද සම්පන්නයි. මොකද දැන් ඔය මේ ලිංගික අයිතිවාසිකම් ගැන මෑත කාලේ ස්ත්‍රීවාදීන් ප්‍රබලව සාකච්ඡා කරපු දෙයක්. ඒ පිළිබඳව මොකද දැන් මේ ලිංගික අයිතිවාසිකම් වලදී සමහර වෙලාවට ඒ පුරුෂ මූලිකවාදය ඒකේ ඒ ලිංගික අයිතිවාසිකම් වලදී ස්ත්‍රීන්ට යම්කිසි තැනක් ස්ථානයක් ලැබිය යුතුයි කියන අදහසක් මෑත කාලීන ඔය ස්ත්‍රීවාදී අදහස්වල කරලියට පැමිණලා තියෙනවා. එතකොට ඒවායේ යම්කිසි විධිමත් භාවයක්, එතකොට ඒවා පිළිබඳ යම් නීති රීතිමාලාවන් සැකසිය යුතුයි කියන අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. නූතන ස්ත්‍රීවාදී චින්තනය තුළ මෑත කාලේ ඔය ලිංගික හිංසනය වගේ දේවල්, ලිංගික සූරාකෑම වගේ දේවල් හරහා ඇතිවෙච්ච මේ සංවාදී තත්ත්වයන් එක්ක නිර්මාණය වෙච්ච අලුත් අදහස් මාලාවක් හැටියට සලකන්න පුළුවන්. නූතන භෞමික රාජ්‍යයටමද නූතන ජාතික රාජ්‍ය කියන්නේ කියලා අහන්න. ඔව් දැන් මෙහෙමයි, භෞමික රාජ්‍ය සහ ජාතික රාජ්‍ය අතර පොඩි මේ වෙනසක් තියෙනවා. මොකද දැන් භෞමික රාජ්‍ය තුල මූලිකාංග 4ක් තියෙනවානේ. ජාතික රාජ්‍ය කියන එක ඇත්තටම 17 වෙනි සතවර්ෂයේ බිහි වෙලා ඒක විකාශනය වුණු එකක් නේ. ඒතොර භෞමික ජාතික රාජ්‍ය තුල තිබිය යුතුයි භෞමික රාජ්‍ය තුල තිබෙන ලක්ෂණ. ඉතින් හරයාත්මකව සාමාන්‍ය අපි ගත්තොත් මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. නමුත් ජාතික රාජ්‍ය එයින් එහාට ගිහලා ජාත්‍යන්තර පිළිගැනීමකුත් ජාතික රාජ්‍යයට තිබෙනවා. බහුද්‍රවීය ලෝක ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අහනවා. ඔව්, බහුද්‍රවීය ලෝක ක්‍රමය දැන් ලෝක ක්‍රමයේ විකාශනය පිළිබඳ ඒ සංවාදය තුල ලෝක ක්‍රමය ඒ ඉතිහාසය තුල අවධි කීපයකට ඉස්සරහට ගිහිලා තියෙනවා. දැන් 1991කින් පස්සේ ලෝක ක්‍රමයේ ඇතිවෙච්ච වෙනස තමයි මේ බහුද්‍රවීය ලෝක ක්‍රමය. හැබැයි මේක මීට පෙර ඒ කියන්නේ 1945ට පෙරත් කිසියම් ප්‍රමාණයකට යුරෝපා කේන්ද්‍රීය බහුද්‍රවීය ලෝක ක්‍රමයක් තිබුණා. දැන් බහුද්‍රවීය ලෝක ක්‍රමයක මූලිකම ලක්ෂණය වෙන්නේ බල මධ්‍යස්ථාන කීපයක්. ඒ කියන්නේ බලවතුන් කිහිප දෙනෙක් ලෝක ක්‍රමය තුල ආධිපත්‍ය දැරීම. එතකොට දැන් 1945ට පෙර යුරෝපා බලවතුන් ගණනාවක් ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය වගේ බලවතුන් ගණනාවක් නියෝජනය කළා. ඊළඟට දැන් 1991කින් පස්සේ ටික ටික විකාශනය වෙලා 2000 ගණන් වලින් 21 වෙනි සතවර්ෂය වන විට තහවුරු වන බහුද්‍රවීය ලෝක ක්‍රමය තුළ ලෝක ක්‍රමයේ ආධිපත්‍ය සඳහා අරගල කරන සටන් කරන බල කේන්ද්‍ර කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සම්ප්‍රදායික බලවතුන් විදිහට ඇමරිකාව, යුරෝපා සංගමය, ජපානය වගේ රටවල්. ඊළඟට ඔවුන්ට එදිරිව එරෙහිව ප්‍රතිවාදීව ඉන්නවා නැගී එන බලවතුන් විදිහට සලකන ආසියාතික බලවතුන්, විශේෂයෙන්ම චීනය, රුසියාව, ඉන්දියාව වගේ රටවල්, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, මේ රටවල් පහම එකතු වුණාම අපි හඳුන්වන්නේ බ්‍රික්ස් රටවල් කියලා. එතකොට සම්ප්‍රදායික බලවතුන් සහ නැගී එන බලවතුන්. එතකොට මේකේ මූලික ලක්ෂණය වෙන්නේ බල කේන්ද්‍ර කීපයක් තියෙනවා. එතකොට බල කේන්ද්‍ර කීපයක් තිබීම නිසාම දැන් අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක ඒක පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේකේ ස්ථාවර භාවය අඩුයි, දේශපාලන ස්ථාවර භාවය අඩුයි. දැන්
දේශපාලන විචාරකෝ කියන්නේ දිවිද්‍රවීය බල ක්‍රමයක ස්ථාවරභාවය වැඩි. මොකද කේන්ද්‍ර දෙකයි තියෙන්නේ දෙක අනිවාර්යයෙන්ම බලය තුලනය කරගන්නවා. දැන් 1945 කාලේ මහා යුද්ධයකට ගියේ නැහැ. නමුත් දැන් ලෝකයේ බහුද්‍රවීය බල කේන්ද්‍රයක් තියෙන නිසා බල තුලනයක් තිබෙන නිසා යුද්ධයකට යාමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ස්ථාවරභාවය අඩුයි. අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ අධ්‍යයනය කරපු විශාරදීන්ගේ මූලික තර්කය තමයි බහුද්‍රවීය ක්‍රමයේ ස්ථාවරභාවයෙන් අඩුයි ද්විද්‍රවීය ක්‍රමයට වඩා. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී. මොකද දැන් ලෝකය ඉස්සරහට යනවා. තරඟකාරී. ආර්ථික තලයේ දේශපාලන තලයේ අතිශය තරඟකාරී බවක් තියෙනවා. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා මේ වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් එන්නත් තරහා ඇති වෙලා තියෙන මේ තරඟකාරීත්වය එන්නත් කරණය හරහා ඇති වෙච්ච තරඟකාරීත්වය. දැන් මේවත් මේ බහුද්‍රවීය ලෝක ක්‍රමේ නූතන විද්‍යාත්මක නූතන විද්‍යමාන වන ලක්ෂණ. නිරාගමිකවාදය තුළින් වර්තමාන සමාජ ක්‍රමයට අදාළ වෙලා තියෙන සාධක දෙක ගැන ටිකක් පැහැදිලි කරන්න. නිරාගමික වාදය මගින් ඇත්තටම නිරාගමික වාදය කියන්නේ ලෝකයේ අද බිහි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආගමික මූලධර්මවාදය. ඒතර ආගමික මූලධර්මවාදය නිසා ලෝකයේ දේශපාලන ක්‍රමයේ ස්ථාවරභාවයට ප්‍රධාන බරපතල ප්‍රශ්න ගැටලු ගණනාවක් ඇති වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය නිසා ලෝකයේ සමහර දේශපාලන ක්‍රම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරහා ඒ ව්‍යවස්ථාවන් මගින්ම විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් ව්‍යවස්ථාවන් මගින්ම ඒ ප්‍රතිපාදන ඒ සහන ජනතාවට ලබා දීලා තියෙනවා. එතකොට කිසියම් ප්‍රමාණයකට ඒ අභ්‍යන්තර ගැටුම් අවම කරමින් කිසියම් උසස් ප්‍රජාතන්ත්‍රවාදික ඒ කියන්නේ දේශපාලන සංවර්ධනයක් අපේක්ෂා කරනවා. ඉතින් මුළු ලෝකයේම නිරාගමිකවාදයකට දැන් මේක ඇත්තටම මේ ලිබරල්වාදී දේශපාලන දර්ශනයේ ඉදිරි පියවරක් විදියට සලකන දෙයක්. ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්ත රටවල විතරයි ස්ථාපනය වෙලා තියෙන්නේ නිරාගමිකවාදී ප්‍රතිසංස්කරණ. මේක ඉතා වැදගත් අවස්ථාවක් ලෝක දේශපාලනය පිළිබඳ අධ්‍යයනයේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ගත්තොත් අපි දන්නවා 1945න් පස්සේ ලෝක දේශපාලනය තුළ ඇතිවෙච්ච වැදගත් අවස්ථාවක් තමයි නැවතත් මහා යුද්ධයක් ඇතිවීම වැළැක්වීම. ඒ ආරම්භය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවේ තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට. මේක හදන්න මුල් වෙන්නේ යුද්ධය තුළ හිටපු මිත්‍රපාක්ෂික බලවතුන්. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ රුසියාව මේ කණ්ඩායම් තුනම එකට එකතු වෙලා මේ රටවල් තුනම යුද්ධය අතරවාරයේදී කරපු සාකච්ඡාවල එකඟතාවන් වල ප්‍රතිඵලයක් විදියට යුද්ධය අවසන් වෙන කාලය තුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ කෙටුම්පත් සකසලා 1945 ජූනි මාසයේ යුද්ධය අවසන් වෙන මොහොත වෙනකොට ඒ ප්‍රඥප්තිය සකසලා ඒකට රාජ්‍යයන් 50 ගාණක් අස්සම් කරලා 54ක් අස්සම් කරලා 1945 ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා විදියට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නීතිමය වශයෙන් ලෝකයේ තියෙන ආයතනයක් බවට පත් වෙනවා. දැන් මේක තියෙන විශේෂත්වය තමයි මේක ජාත්‍යන්තර සංවිධානයක්. මේක ගෝලීය මට්ටමේ ජාත්‍යන්තර සංවිධානයක්. මෙහි සමාජිකත්වය ලබාගත් රාජ්‍යයන් සංඛ්‍යාව 193ක් වර්තමානයේදී. එතකොට මුළු ගෝලීය ප්‍රජාවම නැත්තම් ගෝලීය ප්‍රජාවෙන් වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෝ වෙනවා. එතකොට ඒ සමාජිකත්වය ලබාගත් හැම රටක්ම හැම කණ්ඩායමක්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය රස්සම් කරලා ඒ ප්‍රඥප්තිය තියෙන කොන්දේසි පිළිගන්නවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහාත්මක සැකස්ම පිළිබඳව ගත්තොත් ප්‍රධාන ආයතන 6කින් සමන්විතයි. ඒ 6 ගත්තොත් මහා මණ්ඩලය, ආරක්ෂක කවුන්සිලය, ආර්ථික හා සමාජ කවුන්සිලය, භාරකාර මණ්ඩලය, මහලේකම් කාර්යාලය, ජාත්‍යන්තර අධිකරණය. එතකොට මේ ආයතන 6න් ඇත්තටම වර්තමානයේ භාරකාර මණ්ඩලය කියන ආයතනය සක්‍රීය ආයතනයක් නෙවෙයි. මොකද ඒකේ කාර්යභාරය අවසන් කරලා තියෙනවා භාරකාර මණ්ඩලය.
එතකොට භාරකාර මණ්ඩලය හැර අනිත් ආයතන සක්‍රීය ආයතන මේකේ ප්‍රධාන ආයතනය මහා මණ්ඩලය කියන සාකච්ඡා සභාව තීරණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්ම ආයතනය ආරක්ෂක කවුන්සිලය ඒක ලෝක සාමය ආරක්ෂාව සඳහා වැදගත් කටයුතු මෙහෙයවීමේ බලය පැවරලා තිබෙනවා. ඊළඟට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නිලධාරියා වෙන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වෙන්නේ මහලේකම්වරයා. ඔහු අවුරුදු 5කට වතාවක් තෝරා ගන්නවා. ඔහු ජාත්‍යන්තර සමාජයේ ප්‍රකාශකයා. ඊට අතිරේකව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බ්‍රේටන් වුඩ්ස් ක්‍රමයේ යටතේ පිහිටවපු ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ඊළඟට මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන මානව හිමිකම් කවුන්සිලය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගැන ඔයගොල්ලෝ මේ දවස්වල සාකච්ඡා කරනවා. ඉතින් දැන් මේ වගේ ආයතන ගණනාවකින් සමන්විත ලෝක මට්ටමේ අන්තර්රාජ්‍ය සංවිධානයක් විදිහට ලෝකේ තියෙන ප්‍රධානම අන්තර්රාජ්‍ය සංවිධානය විදිහට සජාතික සංවිධානය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මගින් යම් පනත් කෙටුම්පතක් අහෝසි කළහොත් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් මගින් ජනාධිපතිවරයාට නීතියක් බවට පත් කරන්න බලය තියෙනවද කියලා අහනවා. ඔව් ඒ බලය තියෙනවා. අපි ඒක 19 වෙනි සංශෝධනයෙන් ඒ බලය අහෝසි කරාට ඒක ආයි මම හිතන්නේ 20 වෙනි සංශෝධනයෙන් ඇති කරලා තියෙනවා. බලය සාක්ෂි සංවිධානය ගැන පොඩි හැඳින්වීමක්. සාක්ෂි සංවිධානය ඇත්තටම කලාපීය සහයෝගිතාව පිළිබඳව ලෝකයේ පිහිටවපු නවකම සංවිධානය කියලා කියන්න බෑ. මෑත කාලේ පිහිටවපු සංවිධානයක්. 1985 දී සාක්ෂි සංවිධානය පිහිටුවේ දකුණු ආසියාතික කලාපීය රටවල් 7ක සහභාගීත්වයෙන්. ඒතර බංග්ලාදේශයේ හිටපු ජනාධිපති මුජිබුර් රහමාන් තමයි මේකේ නිර්මාතෘවරයා. මූලික වශයෙන්ම කලාපීය සහයෝගිතාවයට අදාළ ආර්ථික සමාජීය සංස්කෘතික අධ්‍යාපනික පාරිසරික ආදී ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව ඉලක්ක කරගෙන පිහිටපු සංවිධානයක්. මේකේ ආයතනික ව්‍යුහය ගත්තොත් රාජ්‍ය නායක සමුළු තිබෙනවා, විදේශ අමාත්‍යවරුන්ගේ සමුළු තිබෙනවා, ලේකම්වරුන්ගේ සමුළු තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් රාජ්‍ය නායක සමුළු වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ විදේශ නායක සමුළුත් ඒ වගේම පැවැත්වෙනවා. ඊළඟට මේකේ මූලස්ථානය ගත්තොත් නේපාලයේ කත්මණ්ඩු නගරේ පිහිටවලා තිබෙනවා. ඒ වගේ හැබැයි මේ කලාපීය සංවිධානයක් විදියට ලෝක දේශපාලනයේ සාකච්ඡා කරන සාක්ෂි සංවිධානය ඉතා දුර්වල සංවිධානයක්. මොකද සමහර අංශවලින් මේකේ ලබාගත් ප්‍රගතිය ඉතා අඩුයි. මේක තුළ තිබෙන බල තරඟකාරීත්වය තුළ විශේෂයෙන්ම ඉන්දියාව සහ අනිකුත් කලාපීය රටවල් අතර තිබෙන විවිධ පසමිතුරුකම් එදිරිවාදිකම් නිසා කලාපීය සහයෝගිතාවය පිළිබඳ සාක්ෂි සංවිධානයේ ඉලක්ක අර ඒවා සපුරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. නමුත් බිඳවැටීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ක්‍රීඩා ක්ෂේත්‍රය ඒ වගේ වෙළඳ සහයෝගිතාවය ආදී ක්ෂේත්‍ර ගණනාවක බලතල සහ ඒ කාර්යයන් සේවාවන් ගණනාවක් වාර්ෂිකව සපයන උදාහරණ විදිහට ක්‍රීඩා උල්ල ඒ වගේ දේවල් පිළිබඳව ගත්තොත් සතුටු වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට සාක්ෂි සංවිධානය කලාපීය සහයෝගිත සංවිධාන අතර ටිකක් දුර්වල සංවිධානයක්. නමුත් ලෝකේ වැදගත් භූගෝලීය කලාපයක් නියෝජනය කරන, ඒ කියන්නේ ලෝකේ ජනගහණයෙන් තවශයෙන් 4/1කට කිට්ටු ප්‍රමාණයක් මේ 5/1කට කිට්ටු ප්‍රමාණයක් නියෝජනය කරන ශාල වෙළඳපොළක් තිබෙන ප්‍රදේශයක් විදිහට සාක්ෂි සංවිධානය සලකන්න පුළුවන්. සර් තව එක ප්‍රශ්නයක් තියෙනවා. 20 වෙනි සංශෝධනය අදාළ කරගෙනද අපි උත්තර ලියනකොට ලියන්න ඕනේ කියලා අහනවා. දැන් මෙහෙමයි. ඉතින් දැන් ඔයගොල්ලන්ට දැන් අලුත් ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ඇතුළත් කරලා තිබෙනවානේ. එතකොට ඒක නීතියක් බවට පත් වෙලා තියෙනවානේ. අනිවාර්යයෙන්ම 20 වෙනි සංශෝධනයට අදාළව තමයි උත්තර ලියන්න ඕනේ. දැන් මම ඒක සාකච්ඡා කරනවා. අපගේ ප්‍රශ්නකුත් තියෙනවා හෙට. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි 20 වෙනි සංශෝධනය. මොකද දැන් ආණ්ඩු ක්‍රම මේකේ නීතියක් නේ. මේක නීතියක්. මේකේ තව ප්‍රශ්නයක් අහනවා නේද? ජාතික දේශපාලනය සහ අන්තර්ජාතික දේශපාලනය අතර වෙනස. මේ චැට් බොක්ස් එකේ වැටෙනවා මට. මේකට උත්තරයක් දෙන්නද මම? හරි සර්. දැන් ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒක ජාතික දේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලනය. දැන් ලෝක දේශපාලනය ගැන සාකච්ඡාවේදී අපි ජාතික දේශපාලනය කියලා කියන්නේ රාජ්‍යයන් අභ්‍යන්තරයේ දේශපාලන කටයුතු. එතකොට රාජ්‍යයන් අභ්‍යන්තරයේ කොහොමද මේ රාජ්‍යයන්
කටයුතු කරන්නේ ලෝක දේශපාලනයත් එක්ක. එතකොට දැන් ජාතික දේශපාලනයේදී පාලකයෙක් ඉන්නවා නැත්නම් ආණ්ඩුවක් තියෙනවා ආයතනයක් තියෙනවා නිල බල ව්‍යුහයක් තියෙනවා නමුත් ලෝක දේශපාලනයේ ඒ වගේ තත්ත්වයක් නැහැ. ඒකේ තියෙන අරාජක තත්ත්වයක් පාලකයෙක් නැහැ. ජාතික දේශපාලනය තුළ කිසියම් නීතිමාලාවක් තිබුණත් ලෝක දේශපාලනය තුළ පාලකයෙක් නැති නිසා නීතිමාලාවක් නැහැ. එතකොට මේ රාජ්‍යයන්ගේ ස්වෛරී කැමැත්ත මත තමයි ඒව තීරණය වෙන්නේ. ස්වයං උපකාර ඒ වගේ දේවල් හරහා තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ස්වභාවයෙන්ම ජාතික දේශපාලනය ස්ථාවර වුණත් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවරයි. ඒ අස්ථාවරභාවය නිසාම ජාතීන් අතර බල ගැටුමක් ඇති වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඒක සමනය කර ගැනීම සඳහා ඒ බල තොලනය ජාතීන් අතර බල තොලනයක් ගොඩනැගීම තුළින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනවා. ඔව් සර් තව ගැටලු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා මම හිතනවා ඒවා අපේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ගැටලු කියලා අපිට ඒ ප්‍රශ්න වලට උත්තර හෙට කතා කරන්න පුළුවන් නේද සර්? හෙට අපිට පුළුවන් කතා කරන්න. මොකද දැන් ඒක ප්‍රශ්න පත්‍රයේ අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකත් එක්ක තවත් ගැටලු ඕගොල්ලන්ට මතුවෙන්න ඉඩ තියෙනවා. ඉඩකඩ ලැබෙනවා. මම හිතන්නේ ඉතින් ඕගොල්ලෝ මේ මුළු විෂය නිර්දේශයම ආවරණය වන ආකාරයට සූදානම් වෙන්න. මොකද මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සමස්තයක් විදියට මේ මුළු විෂය පතයම පිළිබඳ අවබෝධයක් මේකේ අපේක්ෂා කරන්නේ. මේ විෂයේ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරයෙක් විදියට මම අවුරුදු ගණනාවක මගේ අත්දැකීම් තියෙනවා. ඒක මම කියන්නේ අතරම ශිෂ්‍යෝ කලබල නොවිය යුතුයි. ප්‍රශ්න පත්‍රය කියවන්න ඕගොල්ලන්ට මම හිතන්නේ කියවීමටත් කාලයක් වෙන් කරලා දීලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අරගෙන බැලුවම ඕගොල්ලන්ට පැහැදිලි වෙයි විනාඩි 10ක අමතර කාලයක් දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රය කියවන්න. මේක නම් ඇත්තටම මේ පැය දෙක කාලයක් තියෙන්නේ බොහොම වේගින් මේකට පුරුදු වෙන්න ඕන පුහුණු වෙන්න ඕන ප්‍රශ්න පත්‍ර කීපයක් කරලා ඕගොල්ලන්ට මොකද සමහර අයට කාලය මදි වෙනවා. ඒකත් එක්ක ඒක අභ්‍යාස කිරීමෙන් තමයි ඕගොල්ලෝ ඒක හුරු කරගන්න වෙන්නේ. නමුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඕගොල්ලන්ට මේ අමතර කියවීමේ කාලයක් දීලා තියෙනවා. ඉතින් හොඳට කියවලා සාවධානව සාධාරණව ඒක තේරුම් බේරුම් ගන්න. මොකද මේ විෂය ඉතා ජනප්‍රිය විෂයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද පහුගිය කාලේ ප්‍රධාන උසස් පෙළ කලා විෂය ධාරාවේ ප්‍රධාන විෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඕගොල්ලන්ගේ අනාගතය සපුරා ගැනීම සඳහා ඉතා වැදගත් විෂයක්. මේ විෂය තෝරා ගැනීම මමත් ඉතාම සතුටු වෙනවා. අත් වශයෙන්ම මේ අවස්ථාව අපේ පීඨය සකස් කරලා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ පීඨාධිපතිවරයාට මම ස්තුතිය පුද කරනවා. ඔහුට සහෝගී කාර්ය මණ්ඩලයට මේ කටයුතු සම්බන්ධව විශේෂයෙන්ම මේ කටයුතු සම්බන්ධයෙන් මේක සම්බන්ධීකරණය කිරීමේදී මේ ඔයගොල්ලන්ගේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ විශාල සේවාවක් කළා, විශාල කාර්යභාරයක් කළා. එහිදී විශේෂයෙන්ම මේ දේශපාලන විද්‍යාව මේ උපකාරක සම්මන්ත්‍රණය සැකසීමේදී මේ කටයුත්තේදී බොහෝ කටයුතු වලදී උදව් කරපු මේ මල්කි සේනානායක ඇතුළු ඒ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගේ ප්‍රතවේදීත්වය පිරිනමනවා. මම ඒකත් මේ අවස්ථාව කරගන්නවා. එහෙමනම් බොහොම ස්තුතියි. අපි හෙට හමු වෙමු. ඔව් සර්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යාපීඨයේ ගරු පීඨාධිපතිතුමන්ගේ වගේම ආචාර්ය ශාන්ත ගම්ලත් මහතාගේ අනුදැනුම මත අපි 2021 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත නංගිලා මල්ලිලට සිහිනට අත්වැලක් නමින් සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කළා. එහිදී දේශපාලන විද්‍යාව පළවෙනි සම්මන්ත්‍රණ මාලාව සමග තමයි සියලු දෙනාම එක්ව සිටියේ. අද දින දේශපාලන විද්‍යා සම්මන්ත්‍රණය වෙනුවෙන් සම්පත් දායකත්වය අපට ලබා දුන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යනාංශයේ අධ්‍යක්ීම් වලින් බහුල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් වන නිශාන්ත හෙට්ටිආරච්චි ගුරු පියාණන්. එතුමන් මහත් කැපවීමකින් තම වටිනා කාලය කැප කරලා අද දින නංගිලා මල්ලිලා හැමෝන්ටම මේ සම්මන්ත්‍රණ මාලාවට අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කරලා එතුමාගේ වටිනා කාලය කැප කරමින් මේ සම්මන්ත්‍රණ මාලාව ඉදිරිපත් කළා. ඒ නිසා මම ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අප මේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන කොටස හෙට දින උදෑසන 10ට පවත්වන්න සූදානම් කරලා තියෙනවා. අපි හිතනවා හෙට දින උදෑසන සියලු දෙනාම අප සමග එකතු වෙයි කියලා. සියලු දෙනාටම ස්තුති. සුබ දවසක්. Thank you. Thank you, sir.
Thank you, sir. Thank you. Thank you, sir. sir.